මම අද කතා කරන්නේ ඇත්තටම මේ පොදු වැරදි ගැන. පොදු වැරදි සහ හොඳ පුරුදු. සහ අපි දැන් මේ ඕවරෝල් මේ දවස් 3ේම කතා කරපු දේවල් වල සමහර ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න බෑ මේ කොවින් තත්ත්වයටදී. ඒවා ඇත්තටම කොහොමද වෙන්නේ කියලා ඇනිමේෂන් හරි වීඩියෝ වලින් දාලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් සමහරක් අය මේ දවස් ටික අහපු ප්‍රශ්න වලයි ඒවට උත්තරත් මං ගාව තියෙනවා. එතකොට අන්න ඒව බලලා මං පොඩි දේවල් ටිකක් ලැහැත්ති කරා. හරි? මේ පින්තූර ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මේ පින්තූර ඉන්නේ NVQ4 O level O level science ST න ළමයි ෆස්ට් බැච් එකේ ළමයි කීප බලක් අපේ හම්බන්තොට සූර්ය බල උද්‍යානයේ පුහුණු පාඨමාලාවට ගිහිල්ලා දවස් 5ක ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉවර වෙලා පිටවෙච්ච කට්ටිය. මේ සියලු ළමයි මේ වෙනකොට රැකියාගත පුහුණු වලට සම්බන්ධ වෙලා ඉන්නේ. මෙතන පින්තූරයක් තියෙනවා. මේ මැෂින් මම අත ගෙනහල්ලා තියෙන්නේ. මෙතන තියලා තිබ්බ ඊයේ කට්ටිය බලන්න නැති මොකද්ද මේ පෙට්ටියක් වගේ එකක්. ඔකට කියනවා සෝලා පාත් පයින්ඩර් කියලා. අර කලින් උදාන මාත්‍යක එකේ කියන්නේ නැති අපි සෙවන ගැන අපිට අදහසක් ගන්න නම් තාක්ෂණික උපකරණ අවශ්‍ය වෙනවා. ඒ තාක්ෂණික උපකරණයක් තමයි සෝලා පාත් පයින්ඩර් කියන්නේ. මේක පාවිච්චි කරන්න අපිට ඉංජිනේරු ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. මේක ඉංජිනේරු සංකල්පයක් තියෙනවා. නමුත් සාමාන්‍ය දැනුම නැති සාමාන්‍ය ඕන කෙනෙකුට මේක කරන විදිහ ඉගෙන ගත්තාම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මේ අතට තියෙන්නේ වෙලාව. උදේ 6 ඉඳලා හවස 6 වෙනකම් මෙතෙන්ට තියෙනවා. මේ තියෙන දවල් 12. ඒතර මේක මැද තියෙන බබල් එකක්. ඒතර මේ අතට තියෙන්නේ මාස ටික. උඩ තියෙන උඩ ඉඳලා මේ මැද දුරම අපිට වැඩියෙන්ම ඉල්ලි පති දෙන මොන මාසවලද? මාර්තු, සැප්තැම්බර්, අප්‍රේල්. ඒ මාස ටික තමයි මැදින් තියෙන්නේ. අනිත් මාස තමයි අඩුවෙන් තියෙන්නේ. ඕක අපි බලනකොට බලමු. ඒතර මේක සම්බන්ධ මේ වහලයක් උඩ අපි ළමයි පාවිච්චි කරන විදිහ මේක පාවිච්චි කරන්න ලේසි විදිහ තමයි මේ උපකරණය වහලේ උඩ තියලා එහෙම නැත්නම් අපි සෝලර් ගහන දෙන තියලා අපි ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකකින් පින්තූරයක් ගන්න මේ වගේ. දැන් මේකේ බැලුවම මේකේ හොයන වැටිච්ච එක තමයි මේ තියෙන්නේ. මේ ළමයින්ගේ මුහුණ වැටලා තියෙනවා. ඒතර මෙතන සෝලර් පැනල් එකක් දානවා නම් මෙන්න මේ කොටස විතරයි පුළුවන්. ඒ කියන්නේ මෙතන උදේ 10 වෙනකම් මේ දිගට හොයන වැටෙනවා. මේ ටික. මේ පැත්තෙත් එහෙම. මේ කාර්යය වෙන විදිය පොඩි වීඩියෝ එකක් තියෙනවා මම දාන්නම් බලන්න. ඔන්න වගේ චෝක් කෑල්ලක් අරගෙන අපිට පුළුවන් ඕකේ අඳින්න. දැන් ඇඳලා තියෙන ඒරියා එකට හේවන වැටලා තියෙනවා. හරි. මේක කොම්පාස් එකක් තියෙනවා. ඔය ඩෝම් එක. ඔකට කියන්නේ ඩෝම් එක කියලා. අර තියෙන sun path diagram. ඔකට කියන sun path diagram කියලා. ඔන්න පාසිත කරන විදිය සමීකරණ විදිය බලාගමු. බේස්. ඔකට බේස් එක කියනවා. එහෙම නැත්නම් හයි කරන ටයිපෝඩ් අපි ඔක හයි කරන එකට බේස් එක. ඔක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. කොම්පාස් එකයි sun path diagram එකයි හයි වෙන කොටස. ඒක අපිට ඇඩ්ජස්ට් කරලා අපි සවුත් ෆේස් කරලා පින්තූරේ ගන්න කෙනා අපි හරි ඡායාරූපේ අඳින කෙනා හරි එන ඔකේ ඉර අඳින කෙනා ඉන්නෝනේ කොයි පැත්තේද? අපි ඉන්නෝනේ. අපි මේ දවස් ටික කිව්වනේ හොඳම දිශාව මොකද්ද කියලා? දකුණු දිශාවනේ. උතුරු අර පින්තූරේ ගන්න කෙනා හරි එහෙම නැත්නම් ඒක චිත්‍රය අඳින කෙනා ඉන්නෝනේ. හැම වෙලාවෙම උතුරු දිශාවට පිටිපස්ස. දකුණු දිශාවට මූණ දාලා. මේ කොම්පාස් එක දකුණට හරවලා තිබ්බනම් හරි. ඊට පස්සේ ඩෝම් එක තියෙනවා. මම sound
Objects reflected on the dome show over the sun path arcs on the diagram. Shading occurs at the site during the time and months indicated by the diagram. black color ඒ කියන්නේ කළු වෙලා වගේ පේන කොටස තමයි ඔය කියන දැන් ඔය තියලා තියෙන කොටසේ හෙවණ පතිත වෙන කොටස. අනිත් කොටස තමයි හෙවණ නොපතින කොටස. ඔක ඇඳලා බලන්න පුළුවන්. මේක අපි අද හවස කරලා බලමු. හැබැයි 10 දෙනා වගේ ඉඳලා ඔයගොල්ලෝ ෆෝන් වලින් මේ උඩ ඉඳලා පල්ලහැට එන්න. මොකද සෙනඟ වැඩි වුණොත් එහෙම මේ ප්‍රශ්නයක් වෙන හින්දා දුර තියලා. ඒතකොට මේකේ මේ අතට තියෙනවා එකතු කරාම මේ ඉලක්කම් වල අගය 100යි. ඒකට කියන percentage එකක් තියෙන්නේ. එකතු කරාම අගය එකතු වෙනවා 100ක් කියලා. සමහරක් මාසවල 100ක් කියලා පතිත වෙනවා. සමහරක් මාසවල 51යි ඔක්තෝබර් වල. අර ඇයි ඒ? හිරු ගමන් කරන විවිධ මාසවලින් වෙනස් වෙලානේ. එතකොට මේ මාසවල වෙනස් විදිහට තමයි සෙවණ පතිත වෙන්නේ. ඒකයි ඔය සමහරක් දවස් වලට ජෙනරේෂන් එක අඩු වෙන්න පුළුවන් වෙන්නේ. මේකට සෝලාර් පාත් ෆයින්ඩ් එක කියනවා ලැටිටියුඩ් ලොන්ටිටියුඩ්. අපි ඉන්න අස්සාංශ දේශාංශ තියෙනවා. එතකොට මෙතන මේකට කියන වෙලාව. මෙතන තියෙන මාස ටික. මේකේ තියෙනවා 100ට වෙනකම් තියෙන මේ හරිය 1 තියෙනවා මේ හරිය 8 වගේ තියෙන්නේ. වතින අගයන් ටික මේ තියෙන මාස ටික. පල්ලෙන් ජූන් තියෙන උඩ තියෙන සෙත් මාර්ච්. මේ තියෙන අපේ අදාළ එක. ලෝක එක එක රටවල් වලට සම්පාද ඩයග්‍රෑම් එක වෙනස් වෙනවා. මම බලන්න. උත්තරද්දවේ හරි. මේ ඉන්න අපි ඉන්න සමකර ආසන රටක. අනිත් රටවල් වලට වෙනකොට ඉරු ඔය ඇන්ගල් එකට නෙන්නේ. මේ තියෙන්නේ. සමහර කාලවලට මේ දවල් වැඩි රැට වල. හරි? මේක ගැන අපි හවස් වරුවේ වෙලාව තිබුණොත් මම පල්ලහ ලැහැත්ති කරලා දෙන්නම් පොඩි යටුමක් වෙලාවත් එක්ක කරන්න. ඊට පස්සේ අපෙන් අහුවා කට්ටිය මේ මොඩියුල් හයි කරනකොට මේ ප්‍රේම් එක කොහොමද දාන්නේ මේව කොහොමද හයි කරන්නේ මේ වගේ කෑලි කොහොමද බාන්නේ කරන්නේ මේ උඩ ඇවිදින්න පුළුවන්ද කියලා. එතකොට මම දැන් අපි ඊයේ කරපු කණ්ඩායම්ගේ ප්‍රශ්න සහ ඒවත් එක්ක සමහරක් අය වැඩ කරපු අයත් හිටියා. ඒ අයත් වැඩ අර සබ් කොන්ට්‍රැක්ටර්ස් වගේ කරලා තිබුණා. නමුත් අර මේ දැනුම තිබ්බනම් මේ ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා ඒගොල්ලෝ ගාව. බලමු කොහොමද අපි මේ සූර්ය බල පද්ධතිය හයි කරලා තිබුණා කරන්න ඕන කියලා. ඉස්සෙල්ලා අපි ගේන මොඩියුල් ටික හරියට ඩිස්පැච් කරන්න ඕන. ඒ කියන්නේ තැනක තියන්න ඕන. හරිද? ඇවිදින්න පුළුවන්ද මොඩියුල් එක? බෑ. ඇවිද්දොත් ක්‍රැක් වෙනවා. ඒකින්ද මතක තියාගන්න සේක් දාලා මොනවද දාලා හිටියත් කවන්න PV මොඩියුල් එකක් උඩින් ඇවිදින්න එපා. එතකොට මේ පින්තූර තියෙන එක වැරදි. අපි මොඩියුල් එකක් අරන් යනවා නම් අරන් යන්න ඕනි දෙන්නෙක් එක්ක. ලේයින් කරනවා නම් එලයින් කරනවා නම් ඒක එතකොට මිඩ් ක්ලෑම්ප් එකක් දාලා තද කරනවා නම් මේ කරන්න ඕන විදිහ ටික අපි එක එක බලමු. පළවෙනි එක මොඩියුල් ඩිස්පැච්. ඒ කියන්නේ ගෙනල්ලා කොහොමද බාලා තියන්නේ? අවුව තියෙන තැනක තියනවද බැස්සලා තිබෙන තැනක? තියන්නේ නැහැ. උඩට ගන්න ඕන වහලයක් උඩට අර වගේ ක්‍රේන් එකකින් ගන්න ඕනේ. ඊට පස්සේ ප්ලැට්ෆෝම් එකක් තියෙන්න ඕනේ වහලේ. නැත්නම් එහෙම ප්ලැට්ෆෝම් එකක් හයිය වහලයක් නැත්නම් අපි ගිහලා පැනල් ටිකක් ගොඩ කරොත් මොකද වෙන්නේ? වහලයත් එක්ක බිම තියෙයි. නේ? ඊට පස්සේ සෝලර් පැනල් ගහන්න ගිහලා ගේට් හදලා වහලෙත් හදලා දෙනවා. සාමාන්‍යයෙන් සෝලර් පැනල් හදන්න යනකොට උළු වහලයක් තියෙන ගෙදර ගන්නවා නම් අනිවාර්යෙන් උළු ගැටක් තරම් යන්න ඕනේ. දෙන්නෙක් එක තමයි මොඩියුල් එක උඩ අර යන්න කියන්නේ. ඒක වින් ඩිරෙක්ෂන් බලන්න ඕනේ. ඊට පස්සේ ඩ්‍රෝවින් එකේ තියෙන විදිහට මොඩියුල් එක තියන්න ඕනේ. එක එක වොට් වල ගියන් එක එක මැනුෆැක්චරර්ගේ මොඩියුල් එකම රේටින් එක ගහන්න බෑ. අපි කිව්ව වොට් 350 A කියන බ්‍රෑන්ඩ් එකේ මොඩියුල් එකයි වොට් 350 B කියන බ්‍රෑන්ඩ් එකේ මොඩියුල් එකම ස්ක්‍රීන් එකේ දාන්න නැහැ. එකම මැනුෆැක්චරර්ගේව තමයි එකම එකේ දාන්න. වොට් එක ගියොත් එහෙම.
මොඩියුල් හැන්ඩල් කරද්දී ග්ලව්ස් දෙකක් දාන්න ඕනිද? එලයින් කරන්න ඕන. හරි. මේ වගේ තියලා. ඒකට පොඩි ලී පටියක් එහෙම නැත්නම් රේලින් එකක් ගන්න පුළුවන්. එතකොට එර්ත් ක්ලිප් එක දානවා, ග්‍රවුන්ඩින් ක්ලිප් එක දානවා. ඊට පස්සේ ඊට අමතරව එර්ත් කරන්න පුළුවන් විදිය මම කිව්වා. එර්ත් වයර් එකක් නමලා යට තියෙනවනේ පැනල් එකේ හිල් දෙකක් ගහලා එර්ත් මාක් එක දාලා ඒ විදිහට එර්ත් කරන්න පුළුවන්. හැබැයි ඒකට ස්ප්‍රින්ග් වොෂර් එක දාන්නම ඕනේ. එතකොට ක්ලෑම්පින් සෝන් තියෙනවා. එන් ක්ලෑම්පින් සෝන් තියෙනවා. මිඩ් ක්ලෑම්පින් සෝන් තියෙනවා. ඔකට අපි T shape clamp කියනවා. මිඩ් ක්ලෑම්ප් කියනවා. ඔය තියෙන මිඩ් ක්ලෑම්ප්. එහෙම නැත්නම් T shape clamp කියනවා. නම් එර්ත් ක්ලිප් එක දාලා තියෙන්නේ. ක්ලෑම්ප් එක දාලා නට් එක දාන්න. එහෙම නැත්නම් ඇලන් කී එක තියෙනවා නම් ඒක තද කරනවා. සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරනවා ටොක් රින්ච් එකකින් මැනුෆැක්චරර් කියපු රෙකමන්ඩ් වැලියු එකට තමයි තද කරන්නේ. සාමාන්‍ය අපේ අතට හුරු වෙනනම් ස්ප්‍රින්ග් වොෂර් එකක් තියෙනවානේ. ඕකේ නට් එකත් එක්ක ස්ප්‍රින්ග් වොෂර් එකක් එනවා. ඒ ස්ප්‍රින්ග් වොෂර් එක ෆ්ලැට් වුණාම හරියට එලයින් වෙලා තියෙනවා වහලේ පැනල් ටික. ඒක ෆ්ලැට් වුණා නම් ඔය ගානට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව තමයි ඔය ක්ලෑම්ප් ටික තද කරලා ඉවරුනාම තව කෙනෙක් යනවා අර අහන මේක තද කරලා මතකේ නෑ තද කරා වගේ මතකයි කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියලා තව පාරක් තද කරගෙන යනවා. ඕනට වැඩිය තද වුණොත් පැනල් එක ඇඹරිලා හරි එහෙම නැත්නම් ක්‍රැක් වෙන්න පුළුවන් ග්ලාස් එක. හරි. ඒ නිසා මතක තියාගන්න Taman තද කරන ඒවා මිඩ් ක්ලෑම්ප් ඉන් ක්ලෑම්ප් දාලා මාක් එකක් දාන්න. සාමාන්‍යයෙන් අපි කියන ඇලන් කී එක යූස් කරන්න එපා කියලා. හරි එක නම් ටොක් රින්ච් එකක්. ටොක් රින්ච් එකක් රුපියල් 12000ක් 8000ක් වගේ වුණා. අරකින් normal T-shape clamp එකෙන් tool එකෙන් තද කරලා ටොක් රින්ච් එකෙන් චෙක් කරන්න පුළුවන්. පිළිවෙල කිව්වොත් ඔයගොල්ලෝ කරපු විදිහ. ඒ කියන්නේ ෆ්ලෝ කිප් එකෙන් පැනල් ටික ෆ්ලෝ කිප් හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ බාන විදිහකට ආරසිත පැනල් ටික බාලා තියන්න ඕනේ. ඊට පස්සේ මොඩියුල් අන්ෂේඩ් කියන්නේ ෂේඩින් ඒරියා එක එහෙම නැත්නම් අවුව වැටෙන්නේ නැති තැනක තෙමෙන්නේ නැති තැනක ස්ටෝර් කරන්න වෙනවා අපිට. ඒකට අපිට යූස් කරන්න පුළුවන් ලිෆ්ට් ක්‍රේන් එකක් හරි එහෙම නැත්නම් ඒ වගේ දෙයක්. මොනම හේතුවක් නිසා පැනල් එකක් උඩ ඇවිදින්නේ නැහැ. ඇවිදින්න එපා. ඉතින් ඔය වගේ වැඩ ගොඩක් අපිට කරන්න. ස්ට්‍රීම් මොඩියුල් ක්ලිප් කරන්න ඕනේ ස්ට්‍රක්චර් එකට. හරි. මොඩියුල් ලයින් කරන්න ඕනේ මතක තියාගන්න. දැන් අපි රේලින් ටික දාලා ඉවර වෙලා වහල ලෙවල් නැත්නම් කට්ටිය කියනවා සර් වහල ලෙවල් තිබුණේ නැහැ. අපි ඔය ප්‍රසන්ටේෂන් වලට ගෙන්නන ඕන කම්පැනි එකම කියනවා. ඇයි මේ බහලා තියෙන පැනල් එක මැදින් කියලා. සර් වහල ලෙවල් තිබුණේ නැහැ. ඒකින්ද හැම ගහුවා කියලා. එතකොට ඒක හරියන්නේ නැහැ. ලෙවල් නැත්නම් ඒකට අදාළ උපකරණ ඔයගොල්ලෝ තියෙනවා ඇලයින්මන්ට් රේලින් තියෙන ඇඩ්ජස්ට්මන්ට් රේලින් තියෙන ඒව දාලා වහල ලෙවල් කර ගන්නවා. තියෙන විදිහට ගහුවොත් කාලයක් යනකොට රත් වෙනකොට වෙනස් වෙනකොට ටෙම්පරේචර් එක වෙනස් වෙනවා වහලේ ඇම්බරෙනවා. එතකොට පැනල් වල ඇතුලේ ක්‍රැක් වෙලා අවුරුදු 5ක් 25ක් තියෙන එක අවුරුදු 5න් මාරු කරන්න වෙනවා. ඊට අමතරව කතා කරා එර්ත් ගැන. එර්ත් එකක් අර එර්ත් පිට් එකක් දානවා. දැන් මම ඊයේ ඉන්න කටින් ආවා ඕගොල්ලන් එර්ත් එක හයි කරපු තියෙන කෙවල්ල දන්නවද කියලා ඉලෙක්ට්‍රීෂියන් දන්නේ. ඒක සර් අපි මේ ගෙදර ගෙනත් දන්නේ නැහැ කියලා කියනවා නේ. එර්ත් එක කොහේ ආවොත් ගෙදර ගෙනා මේ ගේ වටේ යනවා ඕන්න මෙහෙ CB මීටර එක ගාවින් කොළපාට වයර් එකක් දාලා දුන්නා. ඒක වගේ මතකයක් තිබුණා. දැන් අකුණක් ගහලා ගේ පුදුරට පස්සේ තමයි දන්නේ එර්ත් එක හොයන්නේ. නේ. ඒ නිසා එර්ත් එකක් හයි කරද්දී එර්ත් පිට් එකක් දාද්දී කරන්න ඕන දේවල් තියෙනවා නොකරන්න ඕන දේවල් තියෙනවා. සමහරක් එර්ත් පිට් ඔය කලුතර හොස්පිටල් එකේ එර්ත් එක ජෙනරේටර් එක කේබල් අන්ඩර්ග්‍රවුන්ඩ් ගිහිල්ලා තියෙන්නේ සෝලර් කරන කට්ටිය. එර්ත් ගහලා ගියා. ජෙනරේටර් එක ඔන් කරා. ලොකු බ්ලාස්ට් එකක් වුණා. මොකද කේබල් එක අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් එක විදගෙන යන්න තමයි ගහලා තියෙන්නේ. හරි ඒකින්ද මතක තියාගන්න. තව යටින් යනවා තව මොනවද টয়ලට් බට යනවා. ඩ්‍රේනේජ් ලයින් තියෙනවා. ඕවා වෙන්න පුළුවන්. බලන්න මොකද වෙන්නේ කියලා. ටිකක් දානවා මොනවද කල්පනා කරන්න ඕනේ කියලා.
මේ টয়ලට් ලොකු වලවල් කපන ලින්දක් නෝගේ නෑනේ. එහෙම කපන්නේ නෑ. සොයිල් එක ටෙස්ට් කරලා බලන්න ඕනේ ඉතින් මොන වගේ සොයිල් එකක්ද තියෙන්නේ. ඒ සොයිල් එකට හරියන විදිහට තමයි අපි එර්ත් පිට් එක හදන්නේ. හරි. ඒ කියන්නේ මැටි සහිත ක්ලේ පොලොවක්. එතකොට ටිකක් ග්‍රෙවල් තියෙන පොලොවක් හොඳයි. සාමාන්‍යයෙන් හයිය පොලවල් තියෙන. ඒ වගේ හොඳයි. සාමාන්‍යයෙන් වෙලවල් වගේ මේ ෂැලෝ කියලා කියනවා. අපි ඒ වගේ අපි පිට් එකක් දානවනම් මකාරින් හදන්න යන්නේ නැහැ. දුරක් තියාගන්න. ඉලෙක්ට්‍රිකල් කේබල් තියනවාද කියලා ඒ වගේ වතුර ලයින් යනවා නම් ඩ්‍රේනේජ් ලයින් යනවා නම් ඒව ගැන හොඳ අවධානයක් ඔයගොල්ලෝ ගාව තියාගන්න ඕන. ඒ වගේ තැන් වලින් අපි ওই බට දාන්න එමෙදි පරිස්සම් වෙන්න. සාමාන්‍ය ලොකු බජට් එකක් කරද්දී මේ වගේ වර්නින් සිග්නල් දාලා ඒ පිළිවෙලට කරන්න ඕන. මාෂි ඒ කියන්නේ මඩ වගුරු වගේ තැනක මේ පුළුවන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගහන්නේ අඩි 3යි නේ කූරණ ගහන්නේ පොඩි තඹ කූරු කැල්ලන්න ගහන්නේ යන්ත්‍රය වගේ එකක් ඒක ගහන්නේ කනෙක්ෂන් එක ගන්න ඕන හින්දා විදුලි බල මණ්ඩලේ නැත්නම් ඒක ගහන්නෙත් නෑ මම සමහර තැන්වල අර ගහනවා මේ මොනවද නෝමල් කූරුත් ගහනවා ඒකින්ද මතක තියාගන්න අඩි 10ක්වත් ගැඹුර තියෙන්න ඕනේ අර වගේ මේ කන්ෆර්ම් හරි මොන හරි දානවනේ සමහර එර්ත් එක වැඩි කරන කන්ෆර්ම් තියෙනවා ඒවට හදලා ඒක දාන්න ඕනේ එතකොට අර සමහරක් හරියට පුරවන්න ඕනේ එක පැත්තකට හිස් තියෙන්න පුළුවන් හරියට පුරවන්න ඕනේ ඒක BFC කියලා කන්ෆර්ම් තියෙනවා එර්ත් වලටම හදලා එර්ත් රෙසිස්ටර් එක අඩු කරන්න බැරි තැන් වල ඒවා දාලා අඩු කරන්න පුළුවන් හැබැයි ඒක දානවනම් හරියට දානවා අර වගේ පැත්තකින් පුරවලා හරියන්නේ නැහැ හරියට වටේටම දාන්න පස් දැම්මත් ඒ වගේ හරියටම දාන්න ඕනේ මේ එර්ත් සමහර තැන්වල දැන් ගිහිලා පුරවන්න මොනවක් නැතුණත් කුණු කුඩවල් තියෙනවා වේස්ට් ඒ කියන්නේ කුණු කුඩවල් එහෙම නැත්නම් අහක දාන පස් පොලිතින් උරාරෝම ඒව දාන්න යන්න බෑ ඒතකොට කනෙක්ටිවිටි එක අඩු වෙලා එතන හරියට ඒක ග්‍රවුන්ඩ් වෙන්නේ ඒ නිසා හරි විදියට ඒ පස් නම් හරි පස්ම දාලා කරන්න මොකද ගෙදර තියෙන අනිත් උපකරණ වලට වඩා ගෙදර ආරක්ෂාවට එහෙම පද්ධති ආරක්ෂාවට තියෙන වටිනාම කොටසක් තමයි ග්‍රවුන්ඩ් කරන එක එර්ත් එක ඊට අමතරව එර්ත් ටික හයි කරලා ඉවරුනාම අර පිට් එකක් තියෙන එර්ත් පිට් එකක් අපි දානවා නම් ඒකේ මෙෂර් කරලා තියන්න වැලියු එක. හරි? ඊට අමතරව එර්ත් ස්ට්‍රිප්ස් අදිනවා නම් ඒව උඩින් ඇදලා තියන්න එපා. මේ උඩින් නිකන් ඇදලා තියන්න එපා. පෑගෙන්න උඩින් අදින පැටල වෙන්න පුළුවන් අනාරක්ෂිතයි. ඒසෙ ඒක පුළුවන් තරම් අන්ඩර්ග්‍රවුන්ඩ් ගෙනිලා එර්ත් පිට් එකට කනෙක්ට් කරන්න. එතනත් අර කුණු දාලා විනාශ කරන්න යන්න දෙන්න එපා. මේක ගැන පාරිභෝගිකයෝ දන්නේ නැහැ. එර්ත් එක මෙෂර් කරලා මේ එර්ත් මෙගර් එකෙන් එතන ලියලා යන්න ඕනේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට පාරක් හරි මේක මෙෂර් කරන්න ඕනේ. මෙෂර් කරලා ලියලා එතන පේන්ට් එකෙන් ලියලා ආවනම් හරි එහෙම නැත්නම් එහෙම ලියන්න විදිහක් නැත්නම් බිත්තිය හරි ලියලා එනවා ඒක තියෙන ගෙලින්. එහෙම නැත්නම් කස්ටමර්ට ලියලා දෙනවා මගේ රෙකෝඩ් බුක් එකක් මේන්ටේන් කරනවා නම් මේන්ටනන්ස් රෙකෝඩ් බුක් එක ඒකේ තියාගන්න. හරි? ඔයගොල්ලන් සාමාන්‍යයෙන් එර්ත් පිට් අපි දැන් සෝලර් කට්ටියත් එහෙම අපි දැන් නම් ප්‍රසන්ටේෂන් වලදී සයිට් විසිට් වලදී බලලා පිට් එක දාලා නැත්නම් අපි කියනවා දාන්න කියලා. එතකොට ආයි කස්ටමර්ගෙන් charge කරන්න බෑ මේක කරලා තිබුණොත්. කම්පැනි වේදමෙන් නොමිලි ආයි හයි කරන්න. මොකද ස්ටෑන්ඩඩ් SLS ස්ටෑන්ඩඩ් තෝර PUCSL එකේ මහජන පුතා කොමිසමේ පොඩි ගයිඩ්ලයින් එකකුත් ගහලා තිනවා කොහොමද සෝලර් වලදී පාවිච්චි කරන්න ඕනේ දේවල්. ඒ ටික සම්පූර්ණ කළා නැත්නම් ආපහු අපි විසිට් එකක් ගිය වෙලාවේ අර ගලවලා ආපහු හදන්න කියනවා යාගොල්ලන්ගේ වියදමෙන්. ඊට අමතරව තියෙනවා වර්ක්මන්ෂිප් වොරන්ටි කියලා එකක්. එක් ඉඳලා ඉංජිනේරු මහතා දක්වා කම්පැනි අයිති එක්කෙනා දක්වා ඒ වගකීමට බැඳෙනවා. ඒ කියන්නේ අපි දැන් ගෙදර බාත්රූම් එකක් හදුවොත් සුමාන දෙකෙන් ලීක් වෙන්න ගත්තොත් බාසුන් අපිට ආයෙවිලා නොමිලේ හදලා දෙන්නේ නැහැ. ඒ බාසුන් එන්නෙත් නැහැ. ඊළඟ බාසුන් ආවිලා ආයෙ ටයිල් කඩලා ආයෙ හදනවා. ආයෙ බාත්රූම් එක හදනවා. වයරින් කට්ටිය කොහොමද කියලා මම දන්නේ නැහැ. අපේ ගෙදර මම වයරින් කරපු හින්දා. නමුත්
හරිනම් හොඳ වයරින් කරන කෙනෙක් හොඳ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් හොඳ ටෙක්නීෂියන් කෙනෙක් හොඳ කෙනෙක් නම් එයා වර්ක්මන්ෂිප් වොරන්ටි එකක් දෙන්න. සෝලාර් වලදී අපි අවුරුදු 5ක් ඉංජිනේරු මහතා ටෙක්නීෂියන් ඔක්කොම ලයබල් ඒ සිස්ටම් එක වර්ක්මන්ෂිප් වොරන්ටි එකක් දෙන්න. ඒක ඒ කාලේ තුල ඔයගොල්ලන්ගේ වෙන වැරදි තිබුණොත් ගිහිල්ලා නොමිලේ හදලා දෙන්න. මේ ලෙක්චර් එකකින් පස්සේ ඕගොල්ලන්ට ඇසයින්මන්ට් මම ඊයේ කිව්ව එක කරන් ආවද කට්ටිය? කොලේ ලියන් ආවනේ. නම ලියලා, ටෙලිෆෝන් නම්බරේ ලියලා අපිට බාර දීලා යන කොලේ කඩලා. ඒතර අපි ඒකයි තව අද ඕගොල්ලන්ට පොඩි ප්‍රශ්න පත්‍රයක් දෙනවා. හරිම ලේසි ඉරි ගහන්න තියෙන්නේ. මම මේ කතා කරන්නේ මේ උත්තර තියෙනවා ඒවට. ඊට පස්සේ ඉවොලියුෂන් ෆෝම් එකක් තියෙනවා. ඒකත් පුරවලා දෙන්න වෙනවා. ඊට ඊයේ හිට ප්‍රැක්ටිකල් වලට හිටපු නැති අය ඒ ගෲප් දෙකක් හිටියානේ. ඒ දෙගොල්ලොන්ට 10 දෙනා මගේ ලෙක්චර් එකකින් පස්සේ අපි සම්බන්ධ කරයි සර්ලා කියයි කරන්න ඕන විදිහ. ඊට අමතර පාත් පොයින්ට් එක සමහරක් අය දැන් බලාගත්තා. සමහරක් අයට ප්‍රෝග්‍රෑම් වෙලා යන ගමන් ඒකත් බලන්න මම ලැහැත්ති කරන්න. right. ඕගොල්ලෝ සාමාන්‍ය වයරින් එකක් කරද්දී අපි කියමු වයරින් පෙට්ටියක් මොකක් හරි 3 phase box එකක් හරි මොකක් හරි වයරින් කරද්දී පළවෙනියටම කනෙක්ට් කරන වයර් එක මොකක්ද? මෙටල් බොක්ස් එකක් න ะ? earth wire එක. ඇයි ඒ? බලමු මොකද කියලා. මේ ඕගොල්ලෝ අපි වයරින් වැඩ කරද්දී වයරින් වැඩක් හරි එහෙම නැත්නම් මේ සෝලාර් එක වැඩ කරද්දී අපි කිව්වා වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් කී වගේ වෙයිද? කිලෝවොට් දෙක අපි කියමු එක දැන් අපි අතර 500 පැනල් තියෙනවානේ. වොට් 500 පැනල් එක වෝල්ට් එක පැනල් එකක තිබුණා 52යි. එතන කිලෝවොට් දෙකට පැනල් කීයක් වුණාද? 500 වනම් 4යි. ද 2යි. 4යි නේ. 4යි. එතකොට 52 ඒවා කීයක් වෙනවද වෝල්ටේජ් එක? 4 52 වැඩි කිරීම 4යි නේ. කීයද? 240යි. 208යි. 208ක් වෙනවා. කිලෝවොට් 5ක් වුණොත් පැනල් කීයක් වෙනවද? 10යි නේ. එතකොට 520ක්. පේනවද වෝල්ටේජ් එක වැඩි වෙනවද? ඕපන් සර්කිට් වෝල්ටේජ් එක කීයද කියලා? එතකොට 520ක් 10ක් වුණොත් 1000කට කිට්ටු කරනවා. හරි. ඒක නිසා මතක තියාගන්න ඕනේ මේ වැඩ කරද්දී DC වල AC වගේ නෙමෙයි ආක් එකක් වදින්න පුළුවන් DC ප්ලස් මයිනස් අපි වැරදි විදිහට පාවිච්චි කරොත්. හරියට මොකද අපි උඩ වයරින් එක ඉවර කළා අන්තිමට කනෙක්ට් කරන්න ඕන විදිහ මම කිව්වා ආපු අයට. ඒ කියන්නේ වයරින් එක උඩ පැනල් ටික ලේ කරලා ස්ක්‍රීන් එක හදලා ඉවර වෙලා අන්තිමට එක NC4 එක ඩිස්කනෙක්ට් කරලා තමයි පල්ලෙහාට බහින්නේ කම්බයින් බොක්ස් එක වයරින් කරන්නේ. ප්ලස් මයිනස් දෙකම කනෙක්ට් කරලා ආවිල්ලා පල්ලෙහා වැඩ කරද්දී බැරි වෙලාවත් ගෑවුනොත් මොකද වෙන්නේ? හානියක් වෙන්න පුළුවන්. ගිනි ගන්න පුළුවන්. කරන්ට් වදින්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ උඩ එකක් ඩිස්කනෙක්ට් කරලා පල්ලෙහා ස්විච් බෝඩ් වල වැඩ ඉවර කරලා තමයි ආපහු පල්ලෙහා තියෙන ස්විච් ඕෆ් කරලා DC ස්විච් එක ඕෆ් කරලා ගිහිල්ලා තමයි අන්තිම NC4 එක කනෙක්ට් කරලා එනර්ජයිස් කරගන්නේ ඒ කොටස. බලමු මේක කරනකොට කොහොමද කරන්නේ කියලා. ඒක නැතුව කරොත් මේක මේ සෝලාර් වල විතරක් නෙවෙයි අනිත් ඒවාදිත් මතක තියාගන්න ඕගොල්ලෝ වයරින් එකක් කරද්දී ෆස්ට් earth connection එක දාන්න. අර මම කිව්වනේ වහලේ උඩ PV combine box එකක් තිබ්බනම් එහෙම නැත්නම් වෙන DC combine box එකක් තිබ්බනම් ඒකෙත් අපි ඔය හැමදේම කරන්න කලින් පසු විපරමක් තියෙනවා. de-energize කරගන්න ඕන. අපි අර මොකද combine box එකට වයර් ගහලා අමුණලා අමතක වෙලා වයර් එකක් අමුණන්න ගියොත් වදින්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ස්ට්‍රින් එකේ MC4 එකක් ඩිස්කනෙක්ට් කරලා ඉවරලා කම්බයින් බොක්ස් එකේ වයරින් වලට එන්න. හරි. පළවෙනියටම කනෙක්ට් කරන්න ඕනේ වයර් එක, වයර් එක කියලා තමයි කියන්නේ.
ග්ලෑන්ඩ් එකක් දාන්නේ. පෙට්ටියකට ග්ලෑන්ඩ් එකක් දාන්නේ. ඈ? තමන? කැඩෙනවට නැමෙනවට තව. ඈ? සත්තු වෙනවට. හරි. එකක් ඒක තමයි වයර් එක සමහර කූඹි සත්තු යනකොට IP rating protection එක. ඒ වගේම ආමඩ් කේබල් එකක ඔයගොල්ලෝ කේබල් එක කනෙක්ට් කරද්දී earth strip එකක් තියෙනවනේ වටේ. ඒක ගලවලා කපලා දාන්න එපා. ඒක මතක ඇතුව box එක කනෙක්ට් කරලා ground cable එකට දාන්න ඕනේ. සමහරක් ඉන්වර්ටර් වල තියෙනවා මේ සත්තු කූඹි යනකොට දැන් පෙට්ටි වලක් තියෙනවනේ. වැඩිපුර හිල් තියෙනවා. අපේ කට්ටිය මොකද කරන්නේ ඒවා? ගලවලා දානවා නේ. ඉන්වර්ටර් එක ගන්නකොටම අර තියෙන අනිකුත් දැන් ස්විං දෙකයි තියෙනවා. ස්විං හතරක් ගහන්න පුළුවන් නම් දෙකෙන් වැඩේ කරලා ඊටු දෙකේ තියෙන වහලා තියෙන කොටස් ගලවලා අයින් කරනවා. ඒක අයින් කරන්න එපා. මොකද ඒක ඇස්සේ සත්තුගෙන් හානි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා වහලා තියන්න ඕනේ. හරි? ඉතින් මතක තියාගන්න අපි වයරින් එකක් කරද්දී ෆස්ට් earth connection එක ඉවර කරලා අර unused කරන holes තියෙනවා නම් ඒවා පාවිච්චි කරන ඒ holes ඔක්කොම වහලා තියන්න. ඊට පස්සේ gland එක හරි wire එකට අදාළ proper gland එකක් දාන්න ඕන. හරි? gland එක මම එවන්නම් බලන්න. ගාමිණී සර් සේෆ්ටි ගැන කිව්වා. බලන්න මේ දේවල් ඔයගොල්ලෝ පාවිච්චි කරනවද කියලා වහලයක් උඩ වැඩ කරද්දී. මෙන්න මේ කියන දේවල් සෝලාර් පැත්තේ වැඩ කරන වහල වල වැඩ කරන අය තියෙන්න ඕනේ. PPE personal protective equipment. හෙල්මට් එකක් දාන්න ඕනේ, ග්ලව්ස් දාන්න ඕනේ, බූට්ස් දාන්න. අර ලුමිනස් ජැකට් එක අඳින්න ඕනේ. හරි? ඇයි හෙල්මට් එකක් දාන්නේ? උඩ ඉනිමගකින් වැටුනොත් ඔළුව වැදුනොත් බේරේ. හරි? ඒ ඔළුව ඉන්ජර් වෙන්න පුළුවන් සර් කිව්වා. නැත්නම් උඩින් තියෙන එකක් වැටෙන්න පුළුවන්. සමහරක් අය ඕන කමින් වටන්න පුළුවන්. එහෙමත් ඉන්නවනේ ටික දවසක් යනකොට ෆෝමන්ගේ ඔළුවට දාන්න හිතන උඩ තියෙන ඔක්කොම. එදර සපත්තු බූට්ස් දානකොට නිකන් සාමාන්‍ය සෙරප්පු සපත්තු දාලා වැඩ කරන්න බෑ. ඒ සේෆ්ටි ඉලෙක්ට්‍රිකල් නම් ඉලෙක්ට්‍රිකල් වලට අදාළ හෙවි උපකරණ කැපෙනේවා වැඩ කරනවා නම් ඒවට. ඉලෙක්ට්‍රිකල් ග්ලව්ස්. නිකන් ග්ලව්ස් හරියන්නේ නැහැ. ඉලෙක්ට්‍රිකල් ග්ලව්ස් එකක් දාන්න ඕන. මේටි. මේවේ ගහලා තියෙනවා අල්ලන්න පුළුවන් වෝල්ටේජ් එක මොකක්ද කියලා. මේක 1000 වෙනකම් පුළුවන්. 10000. ඊට පස්සේ ෂාප් වීදුරු කෑලි යකඩ වගේ වැටලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒවත් හරියන සපත්තු අපි දාන්න ඕනේ. ඒ කියන්නේ ඔය බූට්ස් සපත්තු දානකොට ඕගොල්ලොත් වයරින් කරන්න යද්දී ඔය දාගෙන යන්න. ඔය විදිහට හරියට ඇඳගෙන පොඩ්ඩක් අර ෆුල් ජැකට් එක දාගෙන ගිහිල්ලා ගෙවල් වල වැඩ කරන්න. මම අපි විශේෂයෙන් අපේ පිරිමි ළමයින්ට කියන්නේ. මේ ගෙවල් වල මිනිස්සු හරි කැමති වෙයි. හරි ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරනවා කියලා නේ. බඩු ටික අරන් ගිහිල්ලා බිත්තිය ඩ්‍රිල් කරද්දී ඩස්ට් එක බිමට වැටෙන්නේ නැති වෙන්න. ඒක අතුපතු ගාලා ගෙදර සුද්ධ කරලා යන්න. ඒවත් ඔයගොල්ලන්ගේ එක කොටසක්. අපි හානස් එකක් දාන්නේ ඇයි? අර වගේ උඩින් ඉඳලා වැටුනොත් එල්ලිලා හිටිනවා. පොඩි හානස් එකක් දාන්න. මොනවද සාමාන්‍ය ඉලෙක්ට්‍රිකල් වැඩ කරද්දී දාන්න ඕනි? ඉලෙක්ට්‍රික් ඕනි? තාමනද? තව එකක් කිව්වොත්? goggles. DC නේ. ආක්කයක් ඇවිල්ලා AC වැඩ කරද්දිත් ඕනි. හැම වෙලාවෙම හානස් එක දාගෙන ඉන්නවද ඔය වැඩ කරද්දී? උඩත් වැඩ කරනවා බිමත් වැඩ දෙනකොට හානස් එක දාගෙන ඇවිදිනවා. කොහෙරි පැටලිලා බිම වැටෙන්න පුළුවන් නේ. ඒක ඒ වැඩේ කරන වෙලාවට දැම්මම හරි.
හැම වෙලාවෙම සේෆ්ටි උපකරණ ඒ අදාළ සේෆ්ටි උපකරණ දාගෙන තමයි වැඩ කරන්න ඕනේ. හරි? ඒකයි කියන්නේ. ඊට පස්සේ මම කිව්වා NC4 ගැන. NC4 කනෙක්ටර් ගැන. මේ වගේ. මේ වගේ NC4 එකක් හවි කරන්නේ කොහොමද? ගලවන්නේ කොහොමද? එතකොට දාන්නේ කොහොමද? හරි? මේක ගහන්න මොන හරි ටූල් එකක් තියෙනවද? කොහොමද ඒක කරන්නේ කියලා අපි මම හොඳ වීඩියෝ එකක් ගත්තා මේ වෙබ් එකේ තියෙනවා. මේ කාලා බීලා ඉන්න වෙලාව නිදිමත යන්නත් එක්ක මේක හොඳයි. හරිද? බලන්න මේ අක්කා මේ අපි මේ MC4 එකක් කොහොමද කනෙක්ට් කරන්නේ? කනෙක්ට් කරලා විල ගලවන්නේ කොහොමද? ඒකට ටූල්ස් මොනවද පාවිච්චි කරන්නේ? ඒ ටූල් එක කොහොමද පාවිච්චි කරන්නේ? මේල් ෆීමේල් කියන්නේ මොනවද? බලන්න. H4 කනෙක්ටර් H4 කියලා තියෙනවා. බලන්න වෙනස මොකක්ද කියලා H4 එකේ. මතක තියෙන හැම වෙලාවෙම ලෝඩ් එකක් තීද්දි NC4 එකක් ගලවන්න යන්නේ නැහැ. කරන්ට් එකට ගහලා තීද්දි මේකක් ගලවන්න යන්නේ නැහැ. ගිනි ගන්න පුළුවන්. මේල් ෆීමේල් බලා ගන්න. එතකොට කනෙක්ෂන් මේක MC4 එකක්. H4 නම් මේකෙන් කට්ට වැහිලා තියෙනවා මෙතන. ඒකට වෙනම ටූල් එකක් තියෙනවා. අර තියන්නේ. ඔයගේ වරින් ඩයග්‍රෑම් එකක් අපිට එන්නේ. සාමාන්‍යයෙන් MC4 කීයක් ඕනද මේ වගේ සිස්ටම් එකකට? මේකට MC4 කීයක් ඕනද? ඉන්වර්ටර් එක ගාවට මේකේ වයර් කීයක් යනවද? අතු පාට වයර් කීයක් යනවද? කළු පාට? හරිද? එතකොට අපි ඉන්වර්ටර් එකක් උතන මේ කම්බයින් බොක්ස් එකනේ දාලා තියෙන්නේ. එතකොට මුඩටත් ඕනේ නේ. කිලෝවොට් දෙකක තියෙන එකයි ස්ක්‍රීන් එක ගන්නම් NC4 කීයක් ඕනේද? එකයි ස්ක්‍රීන් එකක් තියෙනවා නම් NC4 කීයක් ඕනේද? මේල් කීයද ෆීමේල් කීයද? ජෝඩු කීයද ඕනේ? ජෝඩු දෙකයි. නේ? හරි. මේක සවුන්ඩ් තියෙනවා මම සවුන්ඩ් එන්නේ නැහැ මේ කමන්නේ නැහැ. මේකක් ඔයගොල්ලෝ සෝලාර් වලට වැඩ කරන්න එනවනම් ඔය සෝලාර් ඉන්ස්ට්‍රුමන්ට් ගන්න යන තැන් වලින් මේ ටූල් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. ඔයගොල්ලෝ ගාව ඉලෙක්ට්‍රීෂියන් ගාව තියෙන උපකරණයක් තමයි මල්ටිමීටරේ ටෙස්ටරේ. මේකත් යන්ත්‍රය වගේ අතේ තියෙනවා. සාක්කුවේ දාගෙන තියෙනවා. සෝලාර් වල වැඩ කරනවා නම් මේ ටූල් එක අනිවාර්යෙන් ළඟ තියෙනවා. කටරඬුවකින් එහෙම නැත්නම් ස්ක්‍රූපුනියන් දෙකක් ගහලා NC4 ටූල් එක ගලවන්න යන්න. ඒ වගේ වැඩ කරන්න එපා. ප්‍රොෆෙෂනල් ටූල් එකක් පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලෝ ඒ වයර් එකට එන NC4 එකට වෙන හානි අඩු කරගන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් මේ කොරෝනා ප්‍රශ්නේ තිබ්බේ නැත්නම් අපිට කරලා බලන්න තිබ්බා. අතපත ගාලා දැන් මේ අත ගන්නත් බයනේ. අතින් අතයි කටයි පරිස්සම් කරගන්න තියෙන දවස්නේ. නැත්නම් අපි මේවා මේ මෙහෙම ක්ලාස් එකේ කෑලි 4ක් 5ක් යවලා ඔයගොල්ලන්ට කරවන්න තිබ්බා. මේ ඉන්න ගමන් ගලවලා කරන්න කියලා. නමුත් දැන් මේ ප්‍රශ්නේ අතින් අත ගියත් ටිකක් ප්‍රශ්නයක්. ඒක නිසා අපි ඊළඟ වැඩ සටහන් වලදී අපි ඒ ගැන අපි ටිකක් බලමු. MC4 mail connector. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා ඔය MC4 එක කනෙක්ට් කරන ඇතුලේ තියෙන ස්ලීව් එක ගහන විදිහයි ඒකට පාවිච්චි කරන ටූල්ස් මොනවද කියලා. හાર્ඩ්වෙයාර් ටූල්ස්. ඒවන එච්චර ගණන් නැහැ. මේ ටූල්ස් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගාව දැන් තියෙන කටරඬුව, ක්ලිම්පින් ටූල් එක, ඒ වගේම තමයි තවත් අවශ්‍ය වෙන ටූල් ටිකක්. එතකොට දැන් අතන MC4 ඩිස්කනෙක්ටර් ටූල් එක වුණේ වෙනවා.
ඒ වගේ සාමාන්‍ය මහා ගොඩක් ටූල් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් තියෙන ටූල්ස් වලට අලුතෙන් ඕන වෙන ටූල්ස් ටික තමයි මම මෙතන. හරි. මේ උපකරණ දෙක ඇතිනේ ඔයගොල්ලෝ ගාව. මේන් දෙකෙන් එකක් ඇති ඔයගොල්ලෝ ගාව. මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම සෝලාර් පාවිච්චි කරන උපකරණ සෙට් එකේ තියෙන්න ඕනේ. හරි. මේක කේබල් කියන්නේ DC කේබල් එක වැඩ කරද්දි කේබල් ස්ට්‍රිප් කරන්න කපන්න අවශ්‍ය වෙනවා. හරි. දැන් වයරින් පොයින්ට් එකකට ගන්න ඕන රුපියල් 6000ක් විතර ඔයගොල්ලෝ. කීයක් ගන්න? ඔව්. 1800යි. බලන්න. 1800 250යි. අන්න බලන්න අර මේ ස්ලිව් එක ගන්න විදිහ. ඕක තමයි වැදගත් මේක. මේක ගන්න විදිහ. හරි. මේ ටූල්ස් දෙකේ වෙනසක් තියෙනවා ගන්නකොට. දැන් අපිට ගොඩක් මේක ගණන් අඩුයි. අරක ටිකක් ගණන් වැඩි. අරක රුපියල් 7000ක් විතර යනවා. මේක රුපියල් 2500ක් විතරනේ. වෙනස බලන්න. ඔය NC4 එකේ ග්ලෑන්ඩ් එක තියෙනවා. ඕක දාලා ග්ලෑන්ඩ් එක හරියට තද කරන්න ඕන. ඕක තද කරේ නැත්නම් ඕක ඇතුලේ වතුර ගිහිල්ලා ආයෙ ෂෝට් වෙන්න පුළුවන්. ඒක කාලය ඉවත් වෙනවා. මොකද ඔය NC4 එකට පැනල් එකට වගේම වොරන්ටි ඕනේ. ඇයි? ඕකත් අවුරුදු 25ක් තියෙනවනේ. ඔය ගහපු වයර් එක ජොයින්ට් එක අවුරුදු 25ක් තියෙන්න ඕනේ. ඒක තියෙන නම් එන හරියට අර වගේ තද කරන්න ඕනේ. ටූල් එක පාවිච්චි කරනවා. දැක්කනේ? හරි ටූල් එක පාවිච්චි කරලා ගහන්න ඕනේ. ඕක පාවිච්චි කරන්නේ නැත්නම් මොකද වෙන්නේ මුහුදු කරේ නම් මුහුදු අයින්ට කිට්ටුව නම් සෝලාර් පැනල් සිස්ටම් එකක් ගහලා ඔක හරියට ටයිට් කරලා තිබුණ නැත්නම් ඔය ටූල් එක පාවිච්චි කරලා අවුරුද්දක් ඇතුළත ගිහිල්ලා INC4 මාරු කරන්න වෙනවා. ඇයි ඒ? ලුණු ගිහිල්ලා අරක ඇතුළට ඉන්සුලේෂන් ෆේල් වෙන්න ගන්නවා. ඒ හින්දා මතක තියාගන්න ටූල් එක මේ NC4 ටූල් පාවිච්චි කරද්දී එන මල්ටි කන්ටැක්ටර්ස් කියලා කියනවා. ඔය ටූල් එක හරියටම පාවිච්චි කරන්න. ඒ වගේම ඔය උපකරණ පාවිච්චි කරන්න. මොකද සමහරක් අය අරක තද කරන්නේ නැහැ. පිටිපස්සේ ග්ලෑන්ඩ් එක තද කරන්නේ නැහැ NC4 එක. තද නොකර ඊට ගහලා ඔක්කොම කරනවා. හරි? පල්ලෙන් වයර් අදිනවා. ඇදගෙන ඉද්දි අර ග්ලෑන්ඩ් එක තද කරලා නැහැ නේ. ග්ලෑන්ඩ් එක කරමුණන්නේ අර මොයිස්චර් ඇතුළට යන එක ඒ වෙන වයර් එකත් අල්ලන් ඉනවා ඒකේ. මොකද මේකෙන් අල්ලන් ඉඳලා හරියන්නේ නැහැ. මේක ඇද්දොත් NC4 එකත් එක්ක එළියට. එතකොට කන්ටැක්ට්ස් නැති වෙනවා. ආයෙ පැනල් ටික ගලවගෙන වාලුවට ලොකු සෙල්ලමක් දාන්න වෙනවා. ඒ හින්දා මතක තියාගන්න හරි ටූල් එක පාවිච්චි කරලා හරියට වැඩ කරනවද කියලා බලන්න. කොහොම හරි වයර් ටික ගහලා ඉවර වෙලා ආපහු මීටර් ස්විච් වලට කනෙක්ට් කරන්න කලින් ඕපන් සර්කිට් වෝල්ටේජ් මෙෂර් කරලා බලන්න. හරියට තියෙනවා. සාමාන්‍ය පැනල් එක වහලුවට ගන්න කලිනුත් බලන්න කියනවා. සමහරක් වෙලාවට තියෙන්න පුළුවන් බයිපාස් ඩයෝස් නැතිව. හරි. ඊට පස්සේ මම කට්ටිය කරන බාල වැඩ අර හසිත සර් පෙන්නුවා වගේ දුර්වල සහ බාල වැඩ ටිකක් පෙන්වනවා. මේ අපි දැකපු ඇස් වලින් සයිට් වලට ගිහිල්ලා. පේනවද? ගාන අඩුයි. අපේ කට්ටිය අපේ රටේ නීතියක් තියෙනවනේ. හිතන්නේ යුරෝපියන් විදියට. බඩු ගන්නෙ චයිනීස් විදියට. අපිට ඕනේ යුරෝපියන් විදියට. හරි. නමුත් ගන්නෙ චයිනීස් විදියට. නමුත් කොස්ට් එක බලන්න හැම වෙලාවෙම. ගිහින් මාත්‍යව අඩු කරන්න බැරිද? අඩු කරන්න බැරි ට්‍රිප් ස්විච් එකම. ගෙදර වටිනම උපකරණයේ ට්‍රිප් ස්විච් එක ඔයගොල්ලෝ වයරින් කරන්න ගියාම දන්නවනේ. අඩු එකක් නැද්ද? තව ටිකක් අඩු එකක් නැද්ද? අඩු එකක් නැද්ද? එතකොට කියන්නේ තියෙන ගේ ගෙදර ඉන්න ළමයි වටින්නේ නැද්ද? ෆ්‍රිජ් එක වටින්නේ නැද්ද? දොර දෙකේ ෆ්‍රිජ් එක ඩිජිටල් ඔක්කොම. දානවා රුපියල් 750යි ට්‍රිප් ස්විච් එක. නේ? ඒවා අත්දැකීම්නේ ඔයගොල්ලන්ට. ඉතින් ඒකින්ද මතක තියාගන්න ක්වොලිටි කියන එක ඒගොල්ලන්ට කියලා දුන්නම කස්ටමර්ස්ලා ඒක කැමති වෙනවා. මේ තියෙන එකම රේලින් එක උඩ පැනල් දෙක තියලා. හරි? අර කපලා පොඩි මේකක් කපලා දාලා. මෙහෙම බෑ. මේකෙත් එහෙම. වහල උට නැගලා බලන්නේ නැහැනේ කස්ටමර්. මං ගෝනේ රිවර්ට් ගහන්න බෑ කියලා. නේ. අපි ඔක්කොම හරියට කරලා තියෙන්නේ පැනල් ඔක්කොම වයරින් කරලා තියෙන්නේ කිව්වා. ගිහිල්ලා බැලුවම මේ දෙක රිවර්ට් එකක් ගහලා තියෙනවා. මෙතන මේ දාන්න ඕනේ මෙතන. හරිනේ? මේවා තමයි අපි වෙන්න වැරදි. අනික මේ බඩු එක මදි වුණා එහෙම නැත්නම් ලාභ වැඩක් කරා. ඇලුමිනියම් එල් බෑකට් එකක් කපලා දැම්මා. හුලඟක් ආවා මේ ගලවන් ගිහලා අල්ලපු අතර වැටෙනවා. අල්ලපු මොනසෙට වන්දි ගෙවන්නත් වෙනවා. මේ හොඳ පැනල් දාලා ඔක්කොම කරලා මේක ගැහුවා නේද?
මේ මිඩ් ක්ලෑම්ප් එකක් මේකක් රුපියල් 150ක් ඒ වගේ ගාණක් වෙන්නේ. නමුත් නේද? හරි ක්ලෑම්ප් එක දාන්න. මේවා කරන්න එපා. මේකත් එහෙමයි. මේ තියෙන්නේ අපේ සමහරක් අය මෙහි කාස්ට් කරනවා. වාත්තු කරලා දානවා. මේ තියෙන්නේ. ගලවලා ගිහිල්ලා තියෙන්නේ. ඒව එන හරියට නැහැ. හරිද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ මිඩ් ක්ලෑම්ප් අරගත්තට පස්සේ රේලින් එකට හයි කරලා නට් එක තද කරලා බලන්න. ඒ ක්වොලිටිද කියලා බඩු. එහෙම නැත්නම් තවත් සැකනම් ලුණු තියෙනවනේ. ලුණු ද්‍රාවණයකට දාලා පැය ගානක් තියලා අරන් බලන්න. ඔක්සයිඩ් වෙලාද කියලා මේක හරියට ඇනෝඩයිඩ් කරලා තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. හරිද? නැත්නම් මේක කුඩු කුඩු වගේ හැදිලා තද වෙලා ගලවන්න බැරි වෙනවා. මේ තියෙන්නේ. මේකත් මේ ලෝකල් හදපු එක. මේක උනේ රේලින් එක දිගමදි. දිගමදි පැනල් ටික දාගෙන අර අපි කිව්වනේ මම ඕගොල්ලන්ට පළවෙනි එක අසයින්මන්ට් එක විදිහට දුන්නේ පල්ලෙහා ආපු අයට දිග පළල මනින්න කියලා පැනල් එකේ. ඇයි? ඒක ඔළුවේ තිබුණ නැති වුණොත් වාහලේ උඩ ගියොත් මේ වගේ ප්‍රශ්න එනවා. දැන් ආයෙ බඩු ගේන්න යන්නත් බෑ. දීලා තින්නෙත් ඔච්චරයි. එක්ක සබ් එකක් කරලා තියෙන්නේ. කොහොම හරි අටෝලා එනවා. මේ වගේ වැඩ. හරි? මේදී මේවා හරියන්නේ. මේකත් එමෙ මේ. මෙහෙම එළියට පැනලා තියෙන්නේ. මේක හරියට ටච් වෙලා නැහැ මේ. මේක මේ. හොඳ බ්‍රැකට් එකකුත් අරගෙන ඔක්කොම කරලා අර ඇස්බෙස්ටස් බෝල්ට් එකක් ගහලා ඒක බාගෙට ගහලා තියෙනවා. මේවා කරන්න බෑ. මේත් එහෙමයි මේ. මේකට ඇනයක් දාලා නැහැ. මේකට මේ එර්ත් කනෙක්ට් කරලා තියෙන හැටි දැක්ක. අර උඩට නැගලා බැලුවම කවුරු හරි පේනවනේ නිකන් එර්ත් වයර් කොළ පාට පේන්න තියෙනවා. අර ගෙදර ගෑන් ළමෙක් හරි කවුරු ඉන්න වැලේ වැලක් මොකක් හරි දාලා දුන්නා මේ කෙල්ලෙක් ඉන්නවා කියලා කියනවනේ. ඒ වගේ තමයි. මේක නිකන් පැනල් එකේ යටින් බලන එර්ත් වයර් එකක් තියෙනවනේ කියලා පේනවා. යන ඉන්ස්පෙක්ෂන් යන කෙනාට. එර්ත් කරලා තියෙන කියලා පේනවා. හැබැයි හරියට කරලාද කියලා බලන්න ටොටල් අංකල්ලා බැලුවොත් ඔය වගේ වැඩ තමයි තියෙන්නේ. මේ ඇනේ ගැන කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ සුදු යකඩ බෝල්ට් එකක් පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් හොඳට ගැල්වනයිස් කරලා තියෙන ඇණයක් තමයි පාවිච්චි කරන්න කියන්නේ. මේකත් එහෙමයි. මේකේ මොකද වෙලා තියෙන්නේ? මේ වයර් එක දිහා බැලුවොත් මොකද කියන්නේ? අවුවට පිච්චිලා. එක්ක බාල අවුවට සාමාන්‍යයෙන් ඔය සෝලා කේබල් එකක් සෝලා ටින් කොපර් ඩබල් ඉන්සුලේටඩ් ඒවා තියෙන. ඒක සෙල්සියස් අංශක 120ට වගේ ටෙස්ට් කරලා තියෙනවා. ඒ වගේ එකකට තියෙන්න පුළුවන්. නමුත් මේක එහෙම නැහැ. මේක කන්ඩියුට් කරලත් නැහැ. නමුත් මේක අවුවට පත්තල මේක zoom කරලා බැලුවොත් මේක කැලි කැඩලා මේ අවුරුදු දෙකකට පස්සේ කටුනායක ප්‍රදේශේ. හරි? මේ වගේ එර්ත් කරද්දි මෙහෙම වයර් එක ඉතුරු ටික වැඩි දැන් ගෙවල් වයරින් කරන කට්ටියත් මේ වැඩේ කරනවා. ලූප් කරලා ඉතුරු ටික මෙහෙම තියෙනවා. ඇයි ඒ? ගේ දෑවැද්දට දුන්නා බෑනට තව ටිකක් එහෙන් තව එකක් ගහ ගන්න ගෙදර කලරයක් ආවොත් එහෙම ඒ වගේ වැඩ වලට කියලා තමයි ගහලා තියෙන්නේ. එහෙම නෙවෙයි. බෑ. මෙහෙම ලූප් කරන්න බෑ. එර්ත් වයර් එක හරි දුරට කපලා හරි විදිහට අමුණන්න ඕන. මේකත් එහෙම මේක ඇතුලේ ඊට පස්සේ මීයන්ට සත්තුන්ට ගෙවල් හදලා දෙනවා. IP65 box එක අරගෙන ග්ලෑන්ඩ් එක නොදා වයර් ටික කරා. නේ කස්ටමර්ට බිල දාලා දෙනවා IP65 වල. කස්ටමර් දන්නේ නැහැ මෙතන ග්ලෑන්ඩ් එකක් දාන්න ඕන කියලා. මේකෙත් එහෙම වයරින් box එක බලන්න DC AC ඔක්කොම එක box එකේ දාන්න. මේකෙත් එහෙම මේ එර්ත් වයර් පැනල් මෙහෙම එළියට පන්නලා ගන්න බෑ වහලෙක. මේටි එළියට පන්නලා ගහලා තියෙනවා. හුලං කාලේට මොකද වෙන්නේ? සද්දයක් එන්න පුළුවන්, ගලවගෙන එන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. බලන්න ඊගාවට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලා මෙතන පේනව නේද මේ පැනල් එකේ පොඩි කට්ටයක් තියෙනවා. පේනවද? මේක පැනල් ගේන්න කලින් බලන්න ඕනේ මේව හයි කරන්න කලින් ඒව දෝෂ මොන හරි තියෙනවා. මේ පැනල් එක ක්‍රැක් වෙලා තියෙනවා. මෙතන. හරි? මේ තියෙන්නේ ඔරිජිනල් පැනල් එකකට ලේබල් එකක් ගහලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ වොට් 335 නේද? 330 පැනල් එකට උඩින් 335 ගහලා. මම අපිට අහුවෙච්ච එකක් ඒ ලේබල් එකම හදලා ගහලා මේ වගේ ලේබල් එක අලවලා තියෙනවා. අර වැඩියෙන් ඔට් ගන්න පෙන්නන්න. ඒ කස්ටමර්ස්ලා රවට්ටන්න කරපු වැඩ. මේ තියෙන්නේ අවුරුදු 7කට පස්සේ 7ක් විතර වෙන එක දිගට හෙවණ පතිතලා තියෙන මේ පැනල් ටිකට. කොළඹ එක දැනග.
ඊට පස්සේ වහලේ උඩ ගිනි අරන් තියෙනවා මේ පැනල් ටික. ඒක උස්සලා සැබ් එකක් උඩ ගහපු හින්දා වහලේට කරදරයක් නෑ. ඒ වගේ ගිනි ගත්තා ඊට පස්සේ. ඒ කියන්නේ අපි කියන හොස්පොට් ඇවිල්ලා කියලා. එහෙවනේ පතිල වෙලා පැනල් සුද්ධ කරන්නේ හොදන්න නැතුව තිබිලා. ඒ වගේ ගිනි ගත්තා දෙනවා. ඒ හින්දා මතක තියාගන්න තමන් සිස්ටම් එකක් ගහුවා නම් හොදන්නත් ඕන. මේ තියෙන්නේ එහෙම MC4 ගිනි ගත්තු එකක්. මේක අනුරාධපුර ලංකා බැංකුවේ. මේ තියෙන්නේ මේ එක ලෙඩක් මේ පැනල් වල එන්නේ. මේක එන්න පුළුවන් පැනල් උඩ ඇවිදලා තිබුණොත් මැනුෆැක්චරර්ස්ලා හරියට පැනල් එක හැන්ඩල් කරලා තිබුණ නැති වුණොත් මේ වගේ එන්නේ. මේකට කියන ස්නේල් රේල් කියලා කියන්නේ. ස්නේල් රේල් කියලා. ජෙනරේෂන් එක ටිකක් අඩු වෙනවා. ටික කාලයක් යනකොට මේක රතු වෙලා ඇතුලේ මලකඩ වගේ එනවා. හරි මේ වගේ ඒවා දැක්කොත් ඔයාලට දකින්න පුළුවන්. ඒ වගේම මේගොල්ලොත් සෑහෙන හානි කරනවා. කේබල් ටික හැම වෙලාවෙම රේලින් එක දිගේ ටැග් කරලා කේබල් ටයි කරලා හරියට ගෙනල්ලා කන්ඩියුට් කරලා තියනවා. නැත්නම් මේ අහිංසක සත්තුන්ට කරන්ට් එක වැදිලා මැරෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ සෑහෙන හානි කරනවා මේ යාපවුව පන්සලේ. ඒ වගේම මේටි අර මං කිව්වා IP65 බොක්ස් එකක් දාලා තියෙනවා. මේක තමයි IP නෙමෙයි. මේක ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා. මේ ස්විච් එක විතරක් යන රුපියල් 14000ක්. නමුත් ග්ලෑන්ඩ් එකක් දාලා නැහැ. මෙතනින් ගියා මෙයා. පේනවා? මෙතන එක්කෙනෙක් එහෙම ඉන්නවා. AC පැත්ත. මේ මයික්‍රෝ ඉන්වර්ටර් දාපු එක උඩින් ඇවිල්ලා යා මේ ගිනියනවා. මේ තියෙන්නේ අම්බලන් ගොඩ. පහුගිය ලොකු හුළඟක් ආවේ. ඒ හුළඟ වෙලාවේ පැනල්ටි ගලවගෙන ගිහලා වැටුණා ග්‍රවුන්ඩ් එකට. ඒ කියන්නේ මේකේ මේ රේලින් ඔයාලා පේනව නේද? ග්ලෑන්ඩ් මේ කියන්නේ මේ රේලින් ටික මවුන්ට් කරලා තිබ්බනම් හරි විදිහට මේ යන්නේ මේ ඔක්කොම රිවර්ට් ගහලා තියෙනවා. වාහනට රිවර්ට් ගහන්න බෑ. අදාලා එනේ බෝල්ට් එක දාලා පාවිච්චි කරන්න. අනික උස්සලත් වැඩි මේ මුහුදයිනේ. මේකේ කරලා තින්නේ තනිකර AC වයර් වලින් වයරින් කරලා. වයරින් එක AC වයර් වලින් DC පැත්ත වයරින් කරන්න බෑ. ඒක DC සෝලාර් කේබල් එකම පාවිච්චි කරන්න ඕනේ. අහනවනේ මේ මගේ මහත්තයෙකුත් ඇහුවා ඇයි සර් ඔය IP65 දාන්නේ ඇයි මොන IP ගානක් වැඩි වෙනව නේද කියලා. මේ තියෙන්නේ අවුරුදු 10කට පස්සේ උණගොල්ල වලව් අනුරාධපුරේ අපි ඉන්වර්ටර් එක ගලවලා බැලුවා මේ ලෝකේ තියෙන හොඳ ඉන්වර්ටර් එකක්. පේනව නේද? මේ කවුරු කියන්න පුළුවන්ද? මෙහෙම කරන්න. කැරපොත්තයි හුණයි. නේ? යුරෝප රටවල් වල නැහැ. අපේ හුණෝ ඉන්න හුණ හරි දරුණු. ඒගොල්ලන්ගේ සුරු මේ උපකරණ වලට හානි කරනවා. වොරන්ටි නැහැ. සතෙක් හරි ඒ සතෙක් අපේ ගිහිල්ලා ස්විච් එකකට මොනවා හරි කරලා දුන්නා වොරන්ටි නැහැ. එතකොට ඒක ෆේල් එක ඒ වැරද්ද කළා දෙන්නේ කවුද? කස්ටමර්ද? දැන් IP65 දාන්න ඕන දෙන්න නිකම් පිටියක් දාලා අර වගේ හුණෝ ගිහිල්ලා ඒක පිච්චුනොත් කවුද වැරද්ද කළා තියෙන්නේ? වර්ක්මන්ෂිප් එක කරපු කෙනා. වැඩේ කරපු කෙනා. එයා තමයි වක් කියන්නේ නේ. එයා තමයි ඒකේ වොරන්ටි එක ගන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ නේ අපේ රටේ. මේ තියෙන්නේ DC සයිඩ් එකට AC බ්‍රේකර් දාලා. හරි. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතන මේ ඔක්කොම එක එකේ දාලා වයරින් කරලා එහෙම බෑ. මෙතන මොකද කරලා දෙන්නේ? ඔයාලට කියන්න පුළුවන්ද? RS45 කියන්නේ මොනවද? කමියුනිකේෂන් කේබල් නේ. මෙතන ඒතර ඔයත් එක කියනවා මෙන්න මෙතන P කියලා ගහලා තියෙන මෙතන. ඒතර ඉන්වර්ටර් මේ යටපැත්ත මේකේ තියෙනවා ඉන්වර්ටර් එක යටපැත්තේ මේ තියෙන AC කේබල් එක. ඒතර මෙතන තියෙන කමියුනිකේෂන් කේබල් මේ දෙක. එතකොට එර්ත් එකට තියෙන මේ පොයින්ට් එක දීලා. එතකොට ඒකෙන් දාන්න නැතුව වෙන දෙනකින් කේබල් එක ඇදලා. මේ තියෙන MC4 tool එකක් උත් පාවිච්චි කරන්නේ නැතුව මේක ගලවන්න ගිහලා ස්ක්‍රූ පුනියන් වලින් අරම දාලා ඇදලා ඉන්වර්ටර් එකකින් ගලවගෙන ඇවිල්ලා තියෙන මේක. හරි. මේක මොකද්ද කියන්න පුළුවන්? මේකත් අපේ අතින් වෙන වැරද්දක්. මේක බැලුවම මොනවද පේනවද? ඉදිමිලා වගේ බරවා වගේ. ඔව් මේක ඉන්සිපෝ දෙක ගවන ටික් ගාලා සද්දයක් එනවා. හරි. එහෙම කනෙක්ට් වෙලා නැහැ. මේක බාගෙට කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. දවල්ට 12:45 විතර ඉර මුදුන් වෙන වෙලාවට පීක් වෙනකොට සන් එක ඔය වගේ ඉදිමෙන්න පුළුවන්. සිස්ටම් එක අවුරුදු අර උණගොල්ල වල වුමයි අවුරුදු 10 විතර වැඩ කරලා දෙවෙනි පාර සර්විස් එකට ආපු කට්ටිය මේක හරියට කරලා නැහැ. තව වැරදි වැඩක් කරනවා. ඔපරේෂන් මැනුවල් එකක් හම්බ වෙනවා ඉන්වර්ටර් එකට. පැනල් එකටත් හම්බ වෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම පැනල් මැනුෆැක්චරර් එක ඔපරේෂන් මැනුවල් එකට අනුව හයි කරේ නැත්නම් වොරන්ටි නැත. ඉන්වර්ටර් උත් එමය ඕනම උපකරණයක් එයා දෙන ඔපරේෂන් මැනුවල් එකට නැතුව හයි කරොත්
වොරන්ටි හම්බෙන්නේ නැහැ. ටීවී එකක් වුණත් එහෙමයි. එයා ඒ දීලා තියෙන ඔපරේෂන් මැනුවල් එක චිත්‍ර ටික ඇඳලා ඒ ටික බලන්න ඕනේ. බලලා තමයි වැඩේට බහින්න ඕනේ. ඒක බැලුවම අපිට පොඩි පුහුණුවකුත් එනවා. මේ වැඩේ හරියට කරන්න. මේ තියෙන්නේ මේ හම්බන්තොට පැත්තේ අපි සයිට් එකක් බලන්න ගියා. අපි ජර්මන් හොඳ බඩු දාලා තින්නේ මහත්තයා. කිසි කරදරයක් නැහැ. හොඳ බඩු දාලා තින්නේ කිව්වා. කම්ප්ලේන්ට් එකක් කරන මාසයකට පස්සේ මේ ඉන්වර්ටර් පිච්චුණා කියලා. හරි. ඊට පස්සේ ඉන්වර්ටර් සප්ලයියට බයිනවා මේ ජර්මන් කිව්වට මේව ඇතුලේ චයිනීස් ඒවා නේද මේක පිච්චෙනවා දාන එක කියලා. ඇයි මේක පිච්චුනේ? කාටට කියන්න පුළුවන්. එක්කෙනෙක් කිව්වා හීට් එකේ ඉඳගෙන. තාම දුර නැහැ. මෙතන අඩුම ගානේ මිලිමීටර් 200ක්වත් තියෙනවා. මෙතන වෙන්ටිලේෂන් නැහැ. මතක තියාගන්න ඉන්වර්ටර් එකක් හයි කරද්දී ඒ වෙන්ටිලේෂන් ප්‍රමාණය හරියට තියන්න. හරි? උපකරණ වෙන්ටිලේෂන්. එහෙම නැතුව කුස්සියේ මුල්ලේ දොර හස්සේ හයි කරන්න යන්න එපා. අනික අවුව වැටෙන්න දෙන්න එපා ඉන්වර්ටර් වල. මේ ඩෑෂ් බෝඩ් එක ඩිස්ප්ලේ එක යනවා. අවුව වැස්ස වැටෙන්න හයි කරන්න බෑ. හරි? ඉතින් ඩස්ට් වී මෝල් අරම ලී මෝල් එක හයි කරනවා නම් ඩස්ට් එන්නේ නැති පැත්තක් බලලා හයි කරනවා. මතක තියාගන්න මේ දුරවල් හරි විදියට ගන්න. මේ තියෙන්නේ DC සයිඩ් එකට AC බ්‍රේකර් දාලා ඔන් ඔෆ් කරාම මේ මීගමු පැත්තේ උන එක. අර සර් කිව්වා මේ ආක් එකක් එනවා නේ. ඒකින්ද DC ස්විච් එකක්ම දාන්න ඕන DC පැත්තේ වයරින් එකට. අර්තින් වලදී අපි කියනවා අර්ත් පිට් එක පාවිච්චි කරන්න කියලා. මේක අර්ත් එක කොහෙද කියලා අහුවම ගල යට කිව්වා. ඈ අර්ත් එක ටෙස්ට් කරන්න ඕන හරි මොන හරි වැඩකට අර්ත් එක ගලනොත් මේ ගල් ගලවල අපි බලන්න ඕන. හරි. ඒකින්ද හරියට අර්ත් කනෙක්ෂන් දාන්න. ඊට පස්සේ පැනල් උඩ ඇවිදින්න එපා මොනම හේතුවක් නිසාවත් ක්‍රැක් වෙනවා. හොදන්න කරන්න. දන්න කෙනෙක් ඇවිද්දොත් ඔයගොල්ලන්ගේ ගෙදර සෝලා ගහන්න આવොත් පැනල් එක බලලා ගලවගෙන යන්න කියලා. අපි බලමු හරියට කරපු කීපයක්. යන්න කලින් හරි ප්‍රොටෙක්ෂන් ඔක්කොම දාගෙන වහලට නගින්න ඕන. හරි? එතකොට අදාළ ටූල්ස් ඔක්කොම උපකරණ මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම අරන් යන්න ඕන. හරි? වහලවල් වල පැනල් දාලා තියෙන විදිහ මේ තියෙන ටික උස්සලා ගහලා තිනවා. එතකොට මේ වගේ වහලක උස්සලා ගහනවා නම් ඒ පළාතේ ඉන්න ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක්ගෙන් රෙකමෙන්ඩේෂන් එකක් ගන්න ඕනේ මේක හරියට හයි කරාද කියලා. ඩිසයින් එකක් ගන්නවා. උස්සලා ගහනවා නම් ඒ ඔයාලකට කිව්වොත් ගහන්න කියලා ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙකුට හරි ඒ වගේ ඉංජිනේර කෙනෙකුට පෙන්නලා අප්‍රූවල් එකක් ගන්න කියන්නේ මේ ප්‍රදේශේ හුලං කොහොමද තියෙන්නේ කියලා. ඒව බලලා ඒගොල්ලෝ දෙනවා ස්ට්‍රක්චර් එක කොහොමද කියලා. අපිට කියන්න බෑ රටේ කොයි වෙලාවෙ හුලඟක් අමහමාගෙන එයිද කියලා නේ. ඒතර මේකේ හරියට වර්කින් පාත් ඉඩ තියලා පැනල් දෙකෙන් දෙකට ගහලා තියෙනවා. මේකෙත් තියෙන ඇවිදින්න යන්න පුළුවන්. හරි? මේ උළු වහලේ. එතකොට කේබල්. හරි? මේ තියෙන්නේ මවුන්ට් කරලා රේලින් එක. පැනල් දාලා තියෙනවා. මේ තියෙන්නේ අර රේලින් එකට තියලා බැඳලා. දැන් මේ වගේ මේ ගම් එකක් එනවා මේ ලීක් වෙනකොට දානවට. ඒක දාලා දෙන මේ අර්ත් ක්ලිප් එකත් එක්ක මිඩ් ක්ලෑම්ප් එකක් දාලා මේ තියෙන අර්ත් ක්ලිප්. ඉන්වර්ටර්ස්. හරි? ඉන්වර්ටර් වයරින් එකක් කොහොමද වෙන්නේ කියලා. මේ ඉන්වර්ටර් සාමාන්‍ය හයි කරලා තියෙන තමයි තියෙන DC සයිඩ් එක. ලේබල් අලවලා ෂට් ඩවුන් ප්‍රොසීඩර්ස් ගහලා තියෙනවා. හොඳට. මේ තියෙන කොමන් කප්ලින් මේ පොයින්ට් එක. ඒතර CB මීටර එක ගාව දාලා තියෙනවා ලොකරබල් අයිසොලේටර් එකක්. මේ තියෙන ඉන්වර්ටර් එක, මේ තියෙන්නේ DC සයිඩ් එක, මේ තියෙන AC සයිඩ් එක. ඒතර ලේබල් ටික. මෙන්න මේ වගේ ලේබල් ටිකක් අපි හදා ගන්න ඕන. අර්ත් ක්ලෑම්ප් එකක් හරියට මේ වගේ දාන්න ඕන. හරි? පැනල් මේ උළු කැටයක උළු බ්‍රැකට් එක කොහොමද හයි කරන්න කියලා ඒ පාර තමයි මේක දැම්මේ. මේ තියෙන්නේ. එන්නේ ওই විදිහට. ඊට පස්සේ ටයිට් කරන්න ඕනේ මේ ගෑන් ළමයිකුත් වැඩ කරනවා. ඊට අමතරව ඩ්‍රෝවින් එකක් කියවන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඕගොල්ලෝ සෝලාර් කම්පැනි එක හරි කොහේ හරි වැඩක් දුන්නොත් ඉංජිනේර කෙනෙක් අනිවාර්යයෙන් මේව රෙකමන්ඩ් කරන්න ඕනේ, සයින් කරන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් ඩ්‍රෝවින් එකක් ඉල්ල ගන්න. මේක අඳින්නේ කොහොමද? වැඩ කරන්න ඕනේ කොහොමද කියලා ඩ්‍රෝවින් එකක් ඉල්ල ගන්න. සිංගල් ලයින් ඩයග්‍රෑම් එකක් ඉල්ල ගන්න. ලේසි. ඒ විදිහට වැඩේ කරන්න. එතකොට වරදින්නේ නැහැ. එහෙම නැත්නම් ඕගොල්ලෝ පටන් ගන්න ඕන මොන හරි වැඩක් ඩ්‍රෝවින් එකක් පොඩියට ඇඳ ගන්න ඉස්සෙල්ලා ස්කෙච් එක වහලේ දිග පල්ල මැනලා පැනල් ටික කොහොමද දෙන්නේ? ලේඅවුට් එකක් ඇඳගෙන මේ මැටීරියල් ලිස්ට් එකක් හදා ගන්න. එතකොට වරදින්නේ නැහැ. නේ? මේ තියෙන සෝලාර් පැනල් ටික
මේ වගේ ඇඳ ගන්න පුළුවන්. වහල වල කොහොමද දාන්නේ? රේලින් ඒතකොට ස්ටින් ටික කොහොමද දෙන්නේ? ඇඳ ගන්න. අර්ත් පිට් එකක් මේ තියෙන්නේ. හරි. සෝලා වල අපි පාවිච්චි කරන මේවා මේ වගේ වර්ක්ෂොප් තියලා කියලා තමයි මේ ලෙවල් එකට ගෙනහලා තියෙන්නේ. මේක මල් පොච්චි හදන දෙනකට දුන්නා නම් හදා ගන්න පුළුවන්. නැත්නම් පිට් එකක් ඔරිජිනල් එකක් ගන්න කිව්වොත් ටිකක් ගන්න. ඕගොල්ලන් ගෙවල් වයරින් වලදීත් මේක දාන්න බලන්න. ඊට අමතරව ඕගොල්ලෝ වැඩ කරද්දී ඕනේ ටූල්ස් ටිකක් තමයි මම පෙන්නන්න යන්නේ. මේ වගේ ටූල්ස් අවශ්‍යයි. කොම්පාස් එකක්, මේ ටේප් එකක්, ටෝච් එකක්, ටේප් මේ වගේ උපකරණ ටිකක් අවශ්‍ය වෙනවා. ඒතකොට මේ වගේ සේෆ්ටි මේ අපි රෙජිස්ටර් වෙන්න එනවා නම් කම්පැනි එකක් මේ සේෆ්ටි උපකරණ තියෙනවා කියලා අපිට ඩික්ලරේෂන් එකක් දෙන්න ඕනේ. හරි? මේ උපකරණ ගාව තියෙන ඒවා පින්තූරات අපි ඉල්ලනවා. ඊට පස්සේ NC pole connector tools තියෙන්න ඕනේ. ටිකක් ලොකුවට වැඩක් කරනවා නම් මේ වගේ උපකරණ ඕනේ. මේක PV analyzer එකක් මම ගෙනල්ලා තිබ්බ. ඊ බලන්න ඉතින්. ඊට මේ thermal image camera එකක් ඕනේ. panel වල මොන හරි දෝෂ තියෙනවා නම් crack වෙලා නම් ඒ වගේ හොයන්න NC pole එකක් ඇතුලේ leak වෙනවා නම් short වෙනවා නම් panel board වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඊට පස්සේ DC clamp meter එකක් pyranometer එකක් සාමාන්‍ය මේ IV curve එකක් එක්ක මේක එනවා. බැටරි සිස්ටම් එකක් තියෙනවා නම් මේ හයිඩ්‍රෝමීටර් එකක් මල්ටිමීටර් එකක් එම අවශ්‍යයි. උළු කැටයකට කොහොමද දාන්නේ මේ ඉතින්? මගෙන් අහුව. ට්‍රයිල් බැකට් එක දාන විදිය. පොඩ්ඩක් සමහරක් ඒවා ගන්න ඕනි. සමහරක් ඒවා දැන් හදලා තියෙන ඒ වගේ මේක ඇඩ්ජස්ට් කරන්න හදලා තියෙනවා. එතකොට මේක ගන්න ඕනේ නැහැ. හරි? මේ ඉතින් රේලින් එක මවුන්ට් කරන හැටි උළු වහල්. මේ අපේ ඔය ළමයි ට්‍රේනින් වලදී ප්‍රැක්ටිකල් කරපු එක. ඒ කියන්නේ අපි මේ දවස් 5 හම්බන්තොට ට්‍රේනින් එකේ. එතකොට එතන නම් අපි මේ වගේ ප්‍රැක්ටිකල් එකක් ඒක ළමයින්ට කරන්න කියනවා. එතකොට ඒ ළමයි ඔය කරපු එක. ඊට පස්සේ ඇස්බෙස්ටස් වල. හරි? ඒවා නම් තිබ්බා මෙතනනේ. හරි. ඇස්බෙස්ටස් ෂීට් එකට දාන්න මේක. ඊට අමතරව සමහරක් මේ එල් ෆූට් වල දැන් අලුතෙන් එන ඒවා ගොඩක් මේ වගේ PDM එකක් එහෙම නැත්නම් තාර ෂීට් කෑල්ලක් එහෙම නැත්නම් රබර් එකක් හදලා හයි කරලම එනවා. මෙති රේලින් එකයි මේකයි අතර හයි කරලා තියෙන විදිහ. සාමාන්‍යයෙන් පැනල් එකයි මේ ඔය රේලින් එකයි අතර අඟල් 4ක් උස තියෙන්න ඕනේ. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක SLS එකේ අඟල් 4යි. අඩුම. එතකොට සුදු යකඩ බෝල්ට් හරියන පාවිච්චි කරන්න ඕනේ. මේ දෙක ලීයටයි යකඩ පර්ලින් එකටයි ගහන්නේ කොයි එකද? මෙතන කොයි එකද ලීයට ගන්න පුළුවන්? හරි. ඔයගොල්ලෝ දන්නවා. අරක ගැහුවොත් මොකද වෙන්නේ ලීයකට? දර පැලුවා වගේ පුපුරයි නේ. ඒකෙන්ද හරි එක ගහන්න ඕනේ. මේ තියෙන්නේ TPM. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලීක් වෙනවා නම් අර එල් ෆූට් එක යටට මේක දාලා දාන්න. ස්ප්‍රින් වොෂර්ස් අනිවාර්යෙන් ඒ තියෙන ඒවා අයින් කරලා දාන්න එපා. ඒ ස්ප්‍රින් වොෂර්ස් දාන්න. එතකොට අර ටෙම්පරේචර් ක්ලෑම්ප් zone එක. ඒ කියන්නේ පැනල් එක හයි කරද්දී අර මැනුෆැක්චරර් දීලා තියෙන data sheet එකේ තියෙනවා ක්ලෑම්ප් දාන්න ඕන විදිය. මේ data sheet වල දාලා තියෙනවා. ඊට පස්සේ ඔපරේෂන් මැනුවල් වල තියෙනවා. ඒ විදියටම දාන්න. වෙනස් කරන්න යන්න එපා. නැත්නම් ඔය 20 ගණන් වොරන්ටි හම්බෙන්නේ නැහැ මේ ඉතින්. හරියට දාලා. හරියට මේ මවුන්ට් එකලා තියෙනවා. ඉතින් තමාර කේබල් ටයි තියෙනවා අවුරුද්දක් මේ මාස 3ක්වත් තියෙන්නේ නැහැ නේ. බාල කේබල් ටයි. ඒවා සාමාන්‍යයෙන් ඉන්ඩෝර් යූස් කරන එක. අවුට්ඩෝර් යූස් කරන කේබල් ටයි එක UV අවුවට ඔරොත්තු දෙන ඒවා වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ කේබල් ක්ලිප් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හරි. මේකක් දැම්මොත් ජීවිත කාලෙම තියෙනවා. කේබල් ටයි එකක් දැම්මොත් අවුරුදු 5කින් විතර ආයෙ මහරු කරන්න වෙනවා. මේ ඉතින් හරියට දාලා අර්තින් අර වගේ වයර් එක යූස් කරන්නත් පුළුවන්. මේ වගේ කේබල් එක යූස් කරන්නත් පුළුවන්. NC4 කනෙක්ටර් එක ඩිස්මැන්ටල් කරලා තියෙන කෑලි කොටස් ටික තමයි. මේ තියෙන ස්ලීව් එක, රබර් ග්ලෑන්ඩ් එක, මේ ග්ලෑන්ඩ් එක මේ වගේ කොටස් ටිකක් තමයි.
කේබල් ඩ්‍රෙසින් වලදීත් එහෙමයි. මේ වගේ අපි කේබල් ට්‍රේස් වල යනවනම් ඒ මේ අග මුළු වලදී කැපෙන්න පුළුවන් මේ කේබල් අදිද්දි. ඒ නිසා ඒවත් හරියට ඩ්‍රෙසින් බලලා කරන්න. ඊ අමතරව කන්ඩියුට් අස්සෙන් ප්ලස් මයිනස් ඕනට වැඩි කේබල් අදින්න යන්න එපා. හරි ඇදලා පාගලා බිත්ති පාගලා තමයි අදින්නේ කේබල් නේ. හඹ අදිනවා වගේ. ක්ලාස් ක්ලැරිෆිකේෂන්. සාමාන්‍ය මෙන්න මේ වගේ එකක් තියෙනවා නම් පෙට්ටි එක ඒක DC. හරි. I ක්ලාස් එක. ග්ලෑන්ඩ් එකක් දාද්දි මේ වගේ දාන්න යන්න එපා. ලේබල් ටික හරියට ගහලා තියෙන කොමන් බොක්ස් එකක්. ටූල්ස් හරියව පාවිච්චි කරන්න, කපන්න කරන්න, ලේබල් හරියට දාන්න මේ තියෙන්නේ. හරියට සවි කරපු ඉන්වර්ටර් රූම් එකක්. මේ තියෙන්නේ පොඩි ස්කෙච් එකක් ඔයගොල්ලන්ට බලාගන්න දැම්මේ. මේ ඇවිල්ලා මයික්‍රෝ ඉන්වර්ටර් මේ තියෙන ඉන්වර්ටර් එකක්. මට මේ මයික්‍රෝ ඉන්වර්ටර් ගේන්න බැරි වුණා. මේ තියෙන පැනල් එක යට තියෙන්නේ. ඊට පස්සේ මේ ඇවිල්ලා ඒකෙදි අර වගේ DC බොක්ස් එකක් එන්නේ නැහැ. පැනල් එක උඩදීම DC AC වෙලා තමයි කනෙක්ට් වෙන්නේ. හරි. මේ තියෙන වයරින් එක. එතකොට මෙතන SPD එකක් එනවා AC SPD. ඊට පස්සේ earth leakage relay එකක් මේ ELCB එකක් දාන්න ඕනේ. ඊට පස්සේ බ්‍රේකර් එකක් එනවා. AC බ්‍රේකර් එක AC isolator එකක් එනවා. ඊට පස්සේ අපේ common coupling එකට කනෙක්ට් වෙනවා. ඔප්ටිමයිසර් වල DC මේ කතා කරා පරිදු මේ DC ඔප්ටිමයිසර් එක තියෙන පැනල් එක තියෙනවා. ඊට පස්සේ මෙතන DC ස්විච් ඉන්වර්ටර් එක එනවා. SPD ටික එනවා. ඊට පස්සේ AC SPD එනවා. AC ස්විච් එක එනවා. මීටර එක තියෙනවා. කනෙක්ට් කරනවා. ලේබල් කරන්න ඕනි තැන් ටික. සාමාන්‍යයෙන් අපි CB මීටර් පොයින්ට් එක ගාව මේ වගේ PV කියලා අලවනවා. එතන common coupling bus bar box එක ගාව ස්විච් එක ගාව. ඒ කියන්නේ අපි කවුරු හරි ගෙදර ඒක අලවන්න හේතුවක් තියෙනවා. ගින්නක් හරි මොනවා හරි ආවොත් ෆයර්මන් කෙනෙක් ආවොත් ඔක PV කියලා වහලේ උඩ පැනල් පේන්නේ නැතුව තිබුණොත් මේ වගේ එකක් දැක්කොත් ඒගොල්ලෝ දන්නවා මේ ගෙදර සෝලාර් පැනල් එකක් හයි කරලා තියෙනවා කියලා. එහෙම නැත්නම් අර තව ලේබල් එකක් තියෙනවා සෝලාර් ගෙයක් වගේ ඇඳලා උඩ පැනල් එකක් ගහලා කහපාට චිත්‍රයක් තියෙනවා. හරි. ඒකෙන් බලාගන්නේ අපි මේ ගෙදර සෝලාර් එකක් තියෙනවා කියලා. මොකද DC එකක් තිබ්බොත් ගිනි ගත්තොත් මොකද කරන්නේ? සාමාන්‍ය සෝලාර් සිස්ටම් එක ඉස්සෙල්ලම ඕෆ් කරන්න ඕනේ මොන ස්විච් එකද? DC සයිඩ් තියෙන ස්විච් ස්ට්‍රිං ඉන්වර්ටර් එකක් තියෙනවා. මොනවද ඔෆ් කරන්න ඕනේ? ෂට් ඩවුන් ප්‍රොසීඩියර්ස් අහන්න. ඉස්සෙල්ලම ඔෆ් කරන්නේ DC කියන එක උස. AC කියන එක. ඔක්කොම AC කියනවනේ. හරි. ආයෙ ඔන් කරන්නේ. DC පැත්තේ ඉඳලා අනිත් පැත්තට යනවා. හරි. මතක තියාගන්න හැම වෙලාවෙම ඇයි අපි AC ඔෆ් කරන්නේ ඉස්සෙල්ලා? AC ඔෆ් කරපු ගමන් මොකද වෙන්නේ? අර පැත්තේ ජෙනරේෂන් එක නැතුව යනවා. එතකොට අපිට ලේබල් කරන්න තියෙනවා කම්බයින් බොක්ස් එක ගාව, එතන ඉන්වර්ටර් එක ගාව ෂට් ඩවුන් ප්‍රොසීඩියර්ස් අලවන්න ඕනි. එතකොට DC කේබල් යන ට්‍රන්කින් තියෙනවා නම් ඒවයි ගහන්න වෙනවා මේ DC කේබල් පාත් කියලා. AC කේබල් යන ඒවා AC කේබල් කියලා ගහන්න වෙනවා. මොකද දෙපැත්ත හොයාගන්න අමාරුයි. සමහර අයට ඒ කන්ඩියුට් වල එක පාට වගේ තිබ්බොත් DC AC හොයාගන්න බෑනේ. හරි? විශේෂයෙන් රජයේ ගොඩනැගිලි වල වැඩ කරද්දී බලන්න. ඒවා කේබල් වල ලේබල් ගහන්න ඕනි. DC AC ට්‍රන්කින් මාක් කරන්න ඕනි. මේ වගේ ලේබල් ටික දාන්න. මේ තියෙන සයින් ඉන් ලේබල් ටික මේක ඔයගොල්ලන්ට දීලා ඇති. මේ කලර්ස් ටික පෙන්නන්න තමයි ඕනවා තිබුණේ. මෙතන වර්නින් සිග්නල් තියෙනවා. ඒතකොට ඩුවල් සප්ලයි කියලා ගහලා තියෙනවා සාමාන්‍යයෙන්. ඩුවල් සප්ලයි කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ සෝලාර් සිස්ටම් එකක් තියෙනවා. හරි. ඒතකොට PV කියලා අලවනවා. වර්නින් සිග්නල් තියෙන මේ කහ පාට රතු පාටින් තියෙනවා නම් ටිකක් අනිවාර්යයෙන්ම එක පිළිපැදිය යුතුයි. රතු කහ රතු. නිසා මේ හැම වෙලාවෙම වර්නින් සිග්නල් ඉන්වර්ටර් එකක් පැනල් එකක් ගත්තම ඒ වගේ තියෙන වර්නින් සිග්නල් කියවන්න. ඒ වගේ මොනවද තියෙන්නේ කියලා. හරි මේ තියෙන ලේබල් වල දිග පල්ල කපන්න ඕනේ සයිස් එක. හරි. ඔය ටික තමයි කතා කරන්න තිබුණේ. ප්‍රශ්න තියෙනවා නම් වේගෙ වැඩිද දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මේක මේ ප්‍රැක්ටිකල් උත් එක කරන ලෙක්චර් එකක්. කාලය නිසා කාලයත් එක්ක තරඟ කරලා තමයි මේ දුර ගියේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් ගන්න මේ සම්බන්ධව. එක්කෙනෙක් ඇහුවා මේ මොකද මල්ලි වයිල්? සන්පාත් ටූල් එක ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් දවස් උදේ හවස එහෙම කියලා. රැයට ඊව තියෙනවා රැයටත් පුළුවන්. රැයට පේන්නේ නැහැ නෙමෙයි. ඒ හින්දා දවසේ ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. අද දවසේ ගන්න මේ පොයින්ට් එකේ ගස් කොළන් වැවුන්නේ නැත්නම් එතන සන්පාත් ඩයග්‍රෑම් එක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමදාම එහෙමයි. ඒකට අපි ගන්න පොයින්ට් එකේ ඉඳලා එතනට හේවන පතිත වෙනව නම් අපිට හේවන අයින් කරගන්න නම් අර සන්පාත් මේ පාත් පොයින්ට් එක පොඩ්ඩක් මෙහෙට කරලා බලනවා. හේවන කොච්චර වෙනස් වෙනවද? හරි? එහෙම වෙනස් වෙනකන් යනවා.
සමහරක් තියෙනවා ඔයගොල්ලෝ සෝලාර් සිස්ටම් ගහලා කස්ටමර් කියන කමන්නේ ඔකට වැටෙන හේවණක් වැටෙන්න මට අනිත් මාසවලට කීර වැටෙනවනේ. කමන්නේ දාන්න කියලා. කනෙක්ට් කරලා එනවා. නමුත් ජෙනරේෂන් එක අඩු වුණාම කස්ටමර් අපිට කෝල් කරලා කියනවා අර මිනිස්සු ඇවිල්ලා සෝලාර් ගැහුවා. අපිට ජෙනරේෂන් එක නෑ යුනිට් 500ක් එනවා දැන් එන්නේ 300යි. මගේ අතේ සල්ලිත් නෑ. නෝනාගේ කනකට බඩුත් නෑ කියලා. හරි? ඒම වෙන්නේ හේතුව තමයි ඔයගොල්ලෝ කියන්නේ නැහැ. ඔයගොල්ලෝ වැඩේ කරලා සල්ලිත් අරගෙන සාක්කු විදාගෙන ගෙදර එනවා. කියන්නේ මේක මෙතන හේවන වැටෙනවා. මේක මේ මාසවල ජනවාරි ජුනි හේවන පතිත වෙනවා මෙතන. ඒ ඉන්න මේ මාසවල ජෙනරේෂන් එක අඩු වෙනවා. විශේෂයෙන් අපිට වැඩිම සෝලර් ජෙනරේෂන් එක දෙන්නේ මොන මාසෙද? ලංකාවේ. අරිර මාසෙ කිව්වොත් මාර්තු කිනේ අතෝසන්. මාර්තු කිනේ අතෝසන්. බොහොමඩු. අප්‍රේල් කිනේ. සැප්තැම්බර් කිනේ. පෙබරවාරි කිව්ව කට්ටිය. මාර්තු තමයි වැඩිම. අප්‍රේල් එනවා නමුත් මාර්තු අප්‍රේල් තමයි වැඩිම. ඇයි ඒ? අපිට ඊට මුදුන් වෙලා යන්නේ මේ මාසවල. හරි? මේක තව මොනවද තිබ්බේ? වඳුරු කතාවක් එවනේ. වඳුරු පැන්නම පැනල් වල ක්‍රැක් වෙන මොන හරි ප්‍රශ්න එවවා මගේ. විශේෂයෙන් වඳුරු පැනලා පැනල් එක හානි වෙන්න පුළුවන්. ඕගොල්ලෝ හයි කරන පැනල් එකේ අර ඩිමෙන්ෂන් හරි විදිහට තියන්නේ නැතුව හයි කරොත්. එයා පයින්නකොට ඒ වේට් එක එන්න පුළුවන් විදිහට හරි මැනුෆැක්චරර් එකේ තියෙන විදිහට හයි කරලා තිබ්බොත් සතෙත් පැන්න කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. හැබැයි එයා ගලක් හරි පීයක් හරි අරන් පැන්නොත් ඒක වැදුනොත් පැනල් එක ක්‍රැක් වෙනවා. ඒක එනෝනේ මේ පැනල් දෙක අතර පරතරය මිඩ් ක්ලෑම්ප් එකෙන්ම තියෙනවා තියලා. හරි. මිලිමීටර් 35ක් වගේ එනවා. 25 30ක් 35ක් අතර. සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන වතුර තමයි ආරෝ කරපු වතුර දාන්න කියලා තමයි මැනුෆැක්චරර්ස්ලා ගහලා දෙන්නේ. මැනුවල් අරන් බලන්න ඒක ආරෝ කරපු වතුර දාලා තමයි කරන්න කියලා කියන්නේ. සබන් දාන්න එපා කියනවනේ. ඒ හින්දා මතක තියා ඒ හේතුව තමයි දැන් අපේ අනුරාධපුර පොළොන්නරුව ඇඹිලිපිටිය පැත්තේ තියෙන වතුර වල තියෙනවා අර නිකන් ලවණ ගතිය. ඒක දාලා හේදුවම අරක බැඳෙනවා නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ෆිල්ටර් කරපු වතුර පාවිච්චි කරනවා වඩාත් හොඳයි. ඊට අමතරව උදේ හරි හවසක හරි තමයි වඩා සුදුසු සෝදාන. මොබ් එකක් දැන් නම් තියෙනවා එක එක මොබ් හදලා ඒවටම හදන. ඒකට අදාළ ඒවා ගන්නවා. ෂාප් මොන හරි ඒවා පාවිච්චි කරන්න එපා. හරි? ඒ කියන්නේ පැනල් එක උඩ ඇවිදින්න යන්නත් එපා මේ වොච් කරද්දී. අර ඩබල්ට රත් වෙලා තියෙන ලෑ වතුර දාලා උඩ ඇවිදින්න යන්න එපා කියලා කියන අල්ලන්න එපා කියන්නේ. හැබැයි මතක තියාගන්න සෝලාර් සිස්ටම් එක ඕෆ් කරන්න ඕනේද නැද්ද? උඩ හොදද්දී. ඕෆ් කරන්න ඕන. ඊට අමතරව සේෆ්ටි අනිවාර්යයෙන් ඔක්කොම දාන් ඉන්න ඕනේ. ප්‍රෙෂර් ගන් එහෙම වැඩි අල්ලන්න යන්න එපා. හයි ප්‍රෙෂර් වැඩි අල්ලන්න බෑ. ගහලා තිබුණොත් විතරයි අල්ලන්න පුළුවන්. සබන් මෙහෙමයි අර ඩිටර්ජන්ට් කුඩු පාවිච්චි කරන්න එපා කියනවා. ඒවා පාවිච්චි කරන්න එපා. සමහරක් ෂැම්පු වගේ ඒවා තියෙනවා. නමුත් වතුර හොඳයි ඔක්කොටම වඩා. මොබ් එක ෆයිබර් අර ෆයිබර් තියෙන මොබ් තියෙනවා. ඒකට මොකක්ද කියන්නේ මේ නම් මතක නැහැ. ඒ මොබ් එක පාවිච්චි කරාම හොඳයි. සබන් වලින් වෙන්නේ සමහරක් අර ඩිටර්ජන්ට් කුඩු, ඒ කියන්නේ රෙදි ශෝධන කුඩු වල ඒක බැඳෙන සමහරක් ඒවා. දැන් අලුතෙන් එන PV මොඩියුල් වල පැනල් වල ගොඩක් අර මේ පැනල් වලම තියෙනවා අර නෙළුම් කොලේට වතුර වෙනවා වගේ ඇන්ටි ලේයර් එකක් ෆැසිලිටි එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඩස්ට් ඩිපොසිට් වෙනවා අඩුයි. ඊට අමතරව ක්ලීන් කරන්න ලේසි. අර ඇන්ගල් එකක් අපි තියන්නේ සමහරව ඒවා ඇයි මේ සර් මේ එකක් ඇහුවා දකුණ බස්නාහිර නැගෙනහිර ඇහුවනේ ඩිරෙක්ෂන් එක. ඇයි බස්නාහිර නැගෙනහිර වන් ස්ට්‍රින් එක. يعني එකම එක ස්ට්‍රින් එකක් තියෙන ඉන්වර්ටර් යන්න බස්නාහිරටයි නැගෙනහිරටයි පැනල් අපි කියමු කිලෝට් දෙකක් කියලා. එක කිලෝට් එක පැනල් ගහනවා බස්නාහිරට අනිත් කිලෝට් එක පැනල් ගහනවා නැගෙනහිරට. මොකද වෙන්නේ? උදේ යව වැටෙනවා බස් නැගෙනහිරට 100ක්. ඒකේ ප්‍රොඩක්ෂන් වැඩි වෙනවා. වැඩි වුණාට වැඩක් තියෙනවද? බස්නාහිරට වැඩෙන්නේ 50යි. එක ස්ට්‍රින් එකක් තියෙනවනම් අර 50න් තමයි අරකට ඔපරේට් වෙන්නේ. මතකද යාළුවා? අඩු වෙනවා. හැබැයි ස්ට්‍රින් දෙකක් තිබිලා MPPT දෙකක් තිබ්බනම් එයා දෙකක් විදිහට වැඩ කරනවා. හරි? හැබැයි ඒක අඩු කරන්න පුළුවන් අපිට. වහලා තියෙන්නේ නැගෙනහිර බස්නාහිර නම් වෙන කරන්න දෙයක්වත් නැත්නම් ගන්නත් ඕනේ නම් ඒ ෆිට් එක අඩු කරන්න පුළුවන්. ජෙනරේෂන් එක වැඩි කරන්න. මොකද කරන්න ඕනේ? ඇන්ගල් එක හදන්න ඕනේ. අපි කිව්ව වහලා තියෙන 30 නම් ඕක අපි උපරිම කස්ටමර් කැමති නම් ඇඩ්ජස්ට් කරන්න.
කස්ටමර් කියන්න ඕනේ. මේක 30ට තියෙන 30ට ගැහුවොත් සර් මෙන්න මේ 110ක් ගන්න බෑ. මේකේ 90ක් 80ක් වගේ තමයි එන්නේ. ඇවරේජ් එක 110ක් ගන්න ඕන නම් 120ක් ගන්න ඕන නම් මේක අංශක 10ට අපි උස්සලා හදන්න කමක් නැහැ. එහෙම නැත්නම් සර් කියනට ගහන්න පුළුවන් කිලෝවොට් මෙච්චරයි. ඒක කියන්න වෙනවා. මොකද්ද දිශාව? මේ V අකුර හැදෙන්න. E stress ගහන්න පුළුවන් හැබැයි ස්ක්‍රීන් දෙක හරියට කනෙක්ට් කරන්න ඕනේ. MPPT තියෙන එකක් වෙන්න ඕනේ. තනි MPPT එකට කනෙක්ට් කරොත් වැඩක් නැහැ. MPPT දෙකකට යනවනම් ප්‍රශ්න නැහැ. එහෙම නැත්නම් මයික්‍රෝ ඉන්වර්ටර් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔප්ටිමයිසර් දාලා තියෙන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඇන්ගල් එකත් එක්ක මේ හැමදේම වෙනස් වෙනවා. හරි? හැමදේම වෙනස් වෙනවා. කැමරා එක දෙන්න පුළුවන් නම් මම ෆෝන් එකෙන් පෙන්නන්න පුළුවන්ද? ඔය ඇන්ගල් එකෙන් වෙනස් වෙන හැටි. වෙනදා අපි ඔක මේ කරනවා මේ පයිනෝමීටර් එකක් හයි කරලා පැනල් එක ටිල්ට් කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා කරන්ට් එකයි වෝල්ටේජ් එකයි ඉරඩියේෂන් එකයි පවර් එකයි වෙනස් වෙන හැටි. ඔයගොල්ලන්ට මම මොබයිල් ඇප් එකක් කියන්න. my solar panel. PV කියන එකේ තේරුම මොකද්ද? PV මොඩියුල් කියලා කියන්නේ PV ඉන්වර්ටර් කියලා කියනවා. ෆොටෝ වෝල්ටේජ් කියන එක තමයි. හරි? ෆොටෝ වෝල්ටේජ් කියන එක තමයි PV කියලා කියන්නේ. හයිබ්‍රිඩ් ඉන්වර්ටර් දැන් හයි කරන්න පුළුවන්. හැබැයි මෙතන උගන්නන වෙලාවක් නේ. ඒකදී ඇඩිෂනල් එන්නේ ওই සිස්ටම් එකටම. දැන් හැබැයි ඉස්සරහට එන ඉන්වර්ටර් ඔක්කොම බැටරි රෙඩි කියලා ඉන්නේ. ඒ කියන්නේ බැටරි එකක් කනෙක්ට් කරන්න පුළුවන් විදිහට තමයි දැන් ඉන්වර්ටර් එන්නේ. ගොඩක් ඉන්වර්ටර් දැන් අලුතෙන් එන ඒවා ඔක්කොම බැටරි රෙඩි කියලා. ඒතකොට අවශ්‍ය වෙන්නේ BMS එකක් විතරයි. බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් විතරයි. හරි? ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තිබුණොත් අපෙන් අහන්න මොන හරි තිබුණොත් මම දුරකථන අංකෙත් කියන්න. ලියාගන්න. 071 සමහර විට ආන්සර් කරන්නේ නැහැ. සර්ලත් බයිනෝ ආන්සර් කරන්නේ නැහැ. මේ මැසේජ් එකක් දාන නම කියලා කොහෙද පුරුණෑගල ප්‍රෝග්‍රෑම් කියලා. එතකොට අවසට බලන්න. 071 407 35 38 38 නම පද්මදේව මොන හරි ප්‍රශ්නයක් ආවොත් වැඩ කරද්දී ටෙක්නිකල් හරි මොන හරි WhatsApp කරන්න ওই නම්බරේ WhatsApp ඉන්නෝ මොන හරි තිබුණොත් අපි ඒක ඕන දෙයක් ඒකෙන් එවන්න 071 407 35 38 සාමාන්‍ය ලංකාවට ගේනකොට පැනල් වල තියෙන ස්ටෑන්ඩඩ් මොනවද කියලා කෙටියෙන් කිව්වොත් IEC ස්ටෑන්ඩඩ් තියෙන්න ඕනේ. ඒකට IEC 61730 කියලා එකක් තියෙනවා. IEC 615 කියලා. හරි. ඊට අමතරව සෝල් ටෙස්ට් මුහුදු කරේ ගහනවා නම් මුහුදායින කිට්ටුව නම් කෝස්ටල් බෙල්ට් එකේ නම් ඉන්න කිලෝමීටර් 5ක් ඇතුළත සහ නම් සෝල් ටෙස්ට් එකක් කියලා දෙනවා. සෝල් මිස් කොරෝසිව් ටෙස්ට් කියලා කියන එකක්. ඒක කරලා තියෙනවා. සාමාන්‍ය මුහුදට ඉතාම ආසන්න නම් ඒකේ තියෙන සෙන්සිටිවිටි ලෙවල් 2 වත් වෙන්න ඕන. ලෙවල් 6 තමයි ස්ටෑන්ඩඩ් එක සාමාන්‍ය එන්නේ. මේක බලන්න. ඊට අමතරව කතා කරනවා PID ඉෆෙක්ට් කියලා එකක් අලුතෙන්. තව මොන හරි තියෙනවද? ඕකේ. ඇස්මට්ටම්. වහලවල උඩ නැගලා ඉනිමකවල උඩ නැගලා මේ ඩිස්ප්ලේ එක බලන්න බෑනේ. සාමාන්‍ය ඩිස්ප්ලේ එකක් තියෙනවනේ ඒකේ. ඒ ඩිස්ප්ලේ එක පේන මට්ටමින් තමයි හයි කරන්නේ. ඉන්වර්ටර් එක. සමහරක් අය හයි කරනවා දැන් ඔය ස්කෝලවල එහෙම නම් ළමයින් අල්ලයි කියලා. නමුත් සාමාන්‍ය ප්‍රමිතිය තමයි මැනුෆැක්චරර් කියන්නේ ඒක ඩිස්ප්ලේ එක අපේ ඇස්මට්ටමේ මෙහෙම බලලා අතපත ගාලා බලන්න පුළුවන් ලෙවල් එකේ තියෙනවා. හරි. ගම් වතුරක් එහෙම එන තැනක් නම් ඉතින් ඒක බලලා හයි කරන්න. පුළුවන් තරම් අපි කියන්නේ මේ DC කේබල් කොට කරන්න කියලා. ඒක අඩුම දුරකින් ඇක්සස් තියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඉන්වර්ටර් හයි කරන තැනට එමර්ජන්සි එකදී හදිස්සියකදී ඒ කියන තැන් වලට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැත්නම් ගින්නක් යනවා නම් ඉනිමකක් තියාගෙන කේබල් වැදගෙන එතෙන්ට යන්න ගියොත් ඒක ගේ ගිනිය අරන් ඉවරයි. හරි. ඒක වැරදිද? ඒක නෑ පුළුවන්. හැබැයි ඇක්සස් තියෙන්න ඕනේ දෙන්න. යන්න එන්න පුළුවන්කම.
එමර්ජන්සි එකදී යන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා තමයි CB එක සහ අපි සමහරක් වෙලාවට කියන්නේ ඔතෙන්ට ඇක්සස් නැහැ පහළට ගේන්න කියලා. ඔය මතක ඔය ප්‍රශ්නේ ආවා ඔය කොළඹ පැත්තේ. ගොඩක් උඩ තට්ටු වල හයි කරලා අපේ මහත්තුරු ගිහිල්ලා චෙක් කරන්න ගිහිල්ලා එක තැනක පූල් එකක් තියෙනවා. පූල් එකට උඩ තමයි හයි කරලා දුන්නේ. ඉනිමකක් තියලා නැත්නම් ඉංජිනේරු මහත්තයා පූල් එකේ. ඊට පස්සේ ඉඳලා කොළඹ හයි කරන ඔක්කොම ගේන්න ඕනේ ඉන්වර්ටර් පල්ලෙහාට. ඒ හේතුව අරක තමයි. අපි හයි කරද්දි බලලා නැහැ ඒවා. මොකද සමහර කොස්ට් එක අඩු කරන්න කේබල් දුර අඩු කරන්න ওই වැඩේ කරනවා. ඇක්සස් කියන්නේ අපිට යන්න පුළුවන් ඉක්මනටින් මොන හරි අනතුරක් වුණාම යන්න පුළුවන් තැනක වෙන්න ඕනේ. නැත්නම් නෝනාගේ කාමරයෙන් ජනේලෙන් පැනලා මාත්‍යාගේ කාමරයෙන් අරින් පැනලා ඉන්වර්ටර් ඕෆ් කරන්න යන්න බෑ. එහෙම බෑ. ඒවා හරියට ඇක්සස් තියෙන්න ඕනේ. ගෙදර හැමෝම දැනගන්න ඕනේ මේක ස්විච් එක කොයි කෙනෙක් ඕෆ් කරා. අනික මතක තියාගන්න. පොතන ගිහිල්ලා සෝලාර් සිස්ටම් එකක් ගහලා ආවත් ගෙදර වයරින් එකක් කරත් කරන්න ඕනේ වැඩ ටික පැහැදිලි කරලා කියලා දීලා ඉන්න ඕනේ. ඔපරේෂන් and මේන්ටනන්ස් මොනවද? කස්ටමර්ට අල්ලන්න පුළුවන් මොනවද? කරන්න පුළුවන් මොනවද? බැරි මොනවද කියලා. හරි? ඒවා කියලා ඉන්න ඕනේ. මොකද සිස්ටම් එක ගහලා ඔක්කොම හරි සර් කියලා එනවා. ડોකියුමන්ට් හෑන්ඩ් ඕවර් කරලා ඒ ටික කරලා ඉස්සෙල්ලාම ගින්නක් හරි හදිසි අනතුරක් වුණොත් ඕෆ් කරන්න ඕනේ මොන ස්විච් එකද කියලා ඉල්ල පෙන්නලා කියලා දෙන්න ඕනේ. මේවා කවුරුත් අඩුයි කරනවා. ඒකින්ද මතක තියාගන්න ඕගොල්ලෝ මේ දේවල් කියලා දෙන්න. හරි නේද? තව ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාව අපි තව භාවිතා කරමු. තවත් මේ ඔය ප්‍රශ්න පත්‍රයක් අපි දීලා තියෙනවා. ඒකට හැකි පමණින් උත්තර ලියන්න. මොකද අපිට එකෙන් බලා ගන්න ඕනේ අපි මේ කරපු දේවල් ඔබ කොච්චර දුරට උකහා ගත්තද කියලා. කියන්නේ අපි නැත්තම් අඩුපාඩු අපේ පැත්තෙන් හදා ගන්න මේක අපිට වැඩිපුර අපේ දැනුම ඔය මේ 15 වෙනි ප්‍රශ්නේ අහනවා මේ මොනවද කරන්න තියෙන්නේ කියලා. ඒකේ ඔයගොල්ලන්ට තීරණ විදිහට චිත්‍රයක් අඳින්න. අපි දැන් චිත්‍ර ගොඩක් පෙන්නනවනේ. සමහරක් වෙලාවට අර සිම්බල් ඒව ලකුණු දාන්න ඕනේ නැහැ. අපි කියමු සෝලර් පැනල් එක 4S කොටුවක් වගේ ඇඳලා ඒක පැනල් එක ඉන්වර්ටර් පෙට්ටියක් වගේ ඇඳලා ඒක මොකද්ද කියලා තමන්ට තේරෙන විදිහට අඳින්න. අපි බලන්නේ දැන් මේක CB එකේ මීටර පොයින්ට් එකට සෝලර් පැනල් එකකින් ඉඳලා එන උපකරණ ටික ඇඳලා මෙහෙම තමයි කනෙක්ට් කරන්නේ කියලා. ජෙනරල් ස්කෙච් එකක් ගහන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. නැතුව මේ අර සිම්බල් දාලා ඒ විදිහටම අඳින්න ඕනේ නැහැ. හරිද? ඔයගොල්ලන්ට හිතන විදිහට හරි. ඔයගොල්ලන්ට හිතන විදිහට සිංගල් ලයින් ඩයග්‍රෑම් එකක් අඳින්න. මේක එන්නේ මෙහෙම ෆ්ලෝ එක කොහොමද ඉන්නේ? ඒ කියන්නේ මේ උගන්නපු එකේ මොකක් හරි වැඩක් වෙලාද කියලා තමයි බලන්නේ. තනි රේඛාවලින් අඳින්න කවුද? ඔව් තනි රේඛාවෙන් ඔච්චර හිතන්න යන්න එපා. එහෙම නැත්නම් ගේකුත් ඇදලා බල්ලෙකුත් ඇදලා හරකෙකුත් ඇදලා ඒව අඳින්න යන්න. ඔක්කොම ඒ වගේ අඳින්න ඕනේ නැහැ. චිත්‍ර අඳින්න දක්ෂයි ඉන්නවනේ ඇඳලා කවන්නේ. අපිට වැදගත් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් මෙතනින් තව මොනවද ඉගෙන ගන්න ඕනේ? මොනවද තව අහුන්නේ නැත්තේ? මොනවද සාමාන්‍යයෙන් නේ? තව මේ ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ. මෙන්න මේවා සර් මේ වගේ දේවල් ටිකක් තව අපිට ඕනි. ඒ වගේ දේවල් කියන්නේ. ඒතකොට අපි ඊළඟ වැඩසටහන් වලට දාලා ඔයගොල්ලන්ව හදලා ගන්න පුළුවන් මේ සර්ලට. තව වැඩසටහනක් මොකක් කරන්න ඕනේද? එහෙම නැත්නම් ඕනෙම නෑ මේ සෝල මේ අපිට කරදර වැඩක් එහෙමද? එහෙමත් තියනවා කියන්නේ. ඉවරේවා කලික් කරා. මොනවද තියෙන්නේ ඔයගොල්ලන් සාමාන්‍ය මොකද මේ වගේව තව හොඳද කරන්න ඕනේද? පිළිතුරු සපයපු පිළිතුරු පත්‍ර ලබා දෙන්න. අනිත් අය වෙලාව අරගෙන කරන්න ප්‍රශ්න. මතක තියාගන්න අපි DC සහ AC කම්බයින් බොක්ස් සෝලාර් වලදී පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම IP රේටින් එක IP65 වෙන්න ඕනේ. IP65 වෙන්න ඕනේ. ඒවා UV ඒ කියන්නේ කන්ඩියුට් මගෙන් අහුව කෙනෙක් මේ ඔය මේ ෆ්ලෙක්සිබල් කන්ඩියුට් ඒ වගේ ඒවා වහල උඩ. එතකොට ට්‍රංකින් දාලා උඩ වහල උඩ මේ වයරින් අදින්න බෑ. ඒවා අවුවට විනාශ වෙනවා. ඒ හින්දා UV රේටඩ් සාමාන්‍යයෙන් දැන් අපිට SLS ඔය පයිප් එක පාවිච්චි කරනවා නම් T1000 විතර T600 වගේ පයිප් එකක් තමයි දාන්න. ලොකු සිස්ටම් නම් වගින් පාත්වේ දාලා වැඩ කරනවා. මම කියන්නේ ඕගොල්ලන්ට දන්න කම්පැනියක් තියෙනවා නම් ගිහිල්ලා මාසයක් දෙකක් තුනක් වැඩ කරන්න. එතකොට තමයි මේ අපි කියපුවා මේ උගන්නපුවා අරාබි වගේ තියෙන ඒවා කොහොම සිංහල වගේ වෙලා දැනගන්න. හරි? සයිට් එකකට ගිහිල්ලා පොඩ්ඩක් වැඩ කරලා මේ හරිය දැන් ලොකු ප්‍රොජෙක්ට් වගේක් එනවා. ඒවයි ගිහිල්ලා නොමිලි හරි කමන්නේ වැඩ කරලා දවස් දෙක තුනක් දැනුම ලබා ගන්න. කන්න ටික හරි දෙයිනේ. ඒ හින්දා දවස් දෙක තුනක් වැඩ කරලා අර දැනුම ගන්න මේ උපකරණ පාවිච්චි කරන හැටුම. ඒ දැනුම ඕගොල්ලන්ට ඊට පස්සේ මිල කරන්න. කවුරු හරි ඉන්නවනම් මෙතන පිරිමි ළමයි. විශේෂයෙන් මේ ප්‍රස්තාවක් බලාපොරොත්තු වෙන පිරිමි ළමයි ඉන්නවනම්
සෝලර් සෙක්ටර් එකේ කොහේ හරි වැඩ කරන්න කැමැත්තක් තියෙනවා නම් අපිට කියන්න අපි ඒගොල්ලන්ව ඒ තැන් වලට යොමු කරන්න. අමතරව ව්‍යාපාරයක් වගේ පටන් ගන්න ඉන්නවා නම් ඉන්ස්ටෝලර් කෙනෙක් වගේ සාමාන්‍යයෙන් අපේ ඉන්ස්ටෝලර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනකොට කම්පැනි එකට ඉංජිනේර කෙනෙක් ඉන්න ඕනේ. පර්මනන්ට් කෙනෙක් නැත්නම් එයාට පුළුවන් කෙනෙක් හයර් කරන්න. ඉංජිනේර කෙනෙක් හයර් කරන්න පුළුවන් එයාගේ සිස්ටම් සුපර්වයිස් කරන්න. ඒ ඉංජිනේර සර්ටිෆයි කරන්න ඕනේ හැම සිස්ටම් එකක්ම චාර්ටර්ඩ් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, BSc ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් එයාගේ කම්පැනියේ ඉන්නම ඕනේ. හරි? සාමාන්‍යයෙන් අපි අපේ රෙජිස්ටර් කරන්නේ නැහැ හවුල් ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර. පබ්ලික් ලයබිලිටි කම්පැනි විතරයි දැනට අපි රෙජිස්ටර් කරන්නේ. ඒක හේතුවක් තියෙනවා බැංක් ලෝන් අනිකුත් ෆැසිලිටි දෙන්නේ ඒගොල්ලන්ට විතරයි. එතකොට අඩුම තරමේ NVQ 3 තියෙන 4 තියෙන දෙන්නෙක්ව ටෙක්නීෂියන් ඉන්න ඕනේ කම්පැනි. ඔව්. දෙන්නෙක්වත් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒ හා සමාන සුදුසුකම් තියෙන අය වැඩ කරන්න ඕනේ. මේකේ තියෙන ජොබ් ඔපචුනිටි එක කියතොත් දැන් ඕගොල්ලන්ට පුළුවන් දැනට තියෙන සෝලර් කම්පැනි ඒ තමන්ගේ ඒරියා එකේ තියෙනවා නම් ඒගොල්ලන්ගේ සිස්ටම් මොන හරි ගහලා හදලා ඔයගොල්ලන්ට කතා කරලා කියන්න පුළුවන් අපේ ඒරියා එකේ තියෙන ටික මට පුළුවන් සර්විස් කරලා දෙන්න. ඕගොල්ලෝ මට පුරුදු කරන්න ඒ මැනුෆැක්චරර් එකේ විස්තර ටික ඒ ටික දෙන්න මට පුහුණුවක් දෙන්න. මම මේ ටික ඕගොල්ලෝ කොළඹ ඉඳලා එන්න ඕනේ නැහැ. මම සර්විස් කරලා දෙනවා. හරි? ඕගොල්ලන්ට මේ පළාතේ තියෙන ටික අරගෙන සර්විස් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට කතා කරලා. ඒ වගේ ඔපචුනිටි එකක් මේක ඇතුලේ තියෙනවා. ඔයගොල්ලෝ නොදන්න ඔපචුනිටි එකක් මම මේ කිව්වේ. ඒ කියපිට ගහන්නේ නැති අතරම රැකියා අවස්ථාවක් ඉබේම ඇවිල්ලා තියෙනවා කියන එක. ඒ කියන්නේ සෝලාර් පද්ධති මේන්ටෙනන්ස් කරන්න. ඒ කියන්නේ අපි ක්ලීන් කරලා ඒ අවශ්‍ය දේවල් කරන්න සමහර වෙලාවට කම්පැනි තියෙන්නේ කොළඹ. කම්පැනි ඔෆිස් එකක් කුරුණෑගල නැහැ. ඒ වගේ වෙලාවක ඒගොල්ලෝ මෙහි ඉන්ස්ටෝල් කරලා ගියාට පස්සේ ආයි ස්ටාෆ් එක ඉන්නේ කොළඹ. එතකොට ඒ වගේ වෙලාවක ඒගොල්ලන්ට පහසුයි සහ වියදමෙන් අඩුයි මේ පැත්තේ කෙනෙක් ලව්ව එක කරන්න පුළුවන්. එතකොට ඒ සඳහා පුහුණුවක් ලැබපු කෙනෙකුට අවස්ථාවක් තියෙන්න පුළුවන්. එතකොට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තියෙනවා ලිස්ට් එක. කම්පැනි ලිස්ට් එක රෙජිස්ටර් වෙච්ච. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ශ්‍රී ලංකා SLSCA කියලා ගහලා ක්ලික් කරපු හැටිය එනවා ශ්‍රී ලංකා සස්ටේනබල් එනර්ජි ඔතොරිටි වෙබ්සයිට් එක. ඒකේ තියෙනවා ලිස්ට් එකක් සෝලර් කම්පැනි වල. ඒ සෝලර් කම්පැනිස් වලට උන්න කතා කරලා බලන්න පුළුවන්. මෙහෙම අපි ට්‍රේන් වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ මේන්ටනන්ස් කරගෙන යන්න. අපි එතකොට ගාණක් කතා කරලා එතකොට ඉබේම තමන්ගේ වෙන රැස්සාවක් කරන අතරේ කරන්නත් පුළුවන්. එතකොට අමතර ආදායමක් ලබා ගන්න අවස්ථාවක්. මොකද ඉස්සරහට මේ හයි කරන්න වගේම ඊගාට ඉන්න ඕනි කට්ටියක් තමයි මේ අපිට ලොකුම වැදගත් කට්ටිය තමයි ඕගොල්ලෝ. ඉංජිනේරු මාතෘන්ට වඩා මේ ඉන්ඩස්ට්‍රි එකේ අපිට වැදගත්ම කට්ටිය තමයි මේ පුහුණු කරන්නේ. ඇත්තට මහජන උපයෝගිතා කොමිසම අපිට ඉස්සරහදී මේ පිරිස ගැන සෑහෙන බලන්න වෙනවා අපිට. මොකද මේ කට්ටිය තමයි මේ පුනර්ජනනීය බල ශක්තිය අර ග්‍රවුන්ඩ් ලෙවල් එකේ මේක ආරක්ෂා කරගෙන ඉන්න පිරිස. ඔව් ඇත්තටම මේක අවුරුද්දකට දෙකකට හදන එක නෙමෙයි. අපි පද්ධතියක් හරියට හැදුවොත් අවුරුදු 20 පවතී. නැත්නම් අවුරුද්දෙන් දෙකකින් ප්‍රශ්න එනවා. ඒකට මේ ඉන්ඩස්ට්‍රි එකම කඩා වැටෙන්න පුළුවන් නේ. ඒ නිසා ඔබ නිවැරදි වැඩක් කළොත් අද ඒක පවතිනවා. ඒ නිසා හරියට වැඩක් කරන කණ්ඩායමක් බිහි කරන එක තමයි අපේ අරමුණ. ඒක නිසා තමයි මේ ඇවිල්ලා අපේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට ඇවිල්ලා මේ වගේ ට්‍රේන් කරගෙන යන්නේ. අනික දැන් ඕගොල්ලෝ මේ මේකේ සර්ටිෆිකේට් එකක් දෙනවනේ සර්. ඔව්. සර්ටිෆිකේට් එකක් හම්බෙනවනේ. සාමාන්‍යයෙන් ඔය අපේ ආයතන මහජන උපයෝගිතා කොමිසම මේකේ මේ වගේ පුහුණු පාඨමාලාවකට ආවා කියලා කිව්වොත් ඒ අයගේ විශේෂ සැලකිල්ලක් තියෙනවා. මොකද අපි අර මූලික කරුණු ඒගොල්ලන්ට කියලා දීලා කියලා දන්නවා. ඒකත් ඕගොල්ලන්ට තියෙන ඔපචුනිටි එකක්. ප්‍රශ්නයක් ඇහුවා මේ අර්ත් සම්බන්ධයෙන්. ගෙදරක අර්ත් කීපයක් තියෙනවා නම් කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. ඇත්තටම ඕක කලිනුත් මම හිතේ ප්‍රශ්නයකට අපි සාමාන්‍යයෙන් අපේ සෝලාර් සිස්ටම් එක ගහන්න කලින් අපි කියනවා ගෙදර අර්ත් එක මෙෂර් කරන්න කියලා. මෙග එකක් අරන් ගිහිල්ලා ගෙදර තියෙන අර්ත් එක මෙග ඉස්සෙල්ලා මෙෂර් කරන්න කියලා. මෙග කරන්න කියලා. කොහොමද අලුතෙන් යනවා මෙග කරලා බලන්න කියලා. සමහරක හොයාගන්නත් නැහැ කියලා තමයි කට්ටිය කියන්නේ. ඉස්සෙල්ලා මෙග කරලා බලලා ඒක හොඳටම තියෙනවනේ. ඒක ඕම් 10ට වඩා අඩු නම් නේ. ඕ ප්‍රතිරෝධය අපි කියලා තියෙනවා ඕම් 10ට වඩා අඩුවෙන් තියන්න ඕනේ කියලා. සෝලාර් සිස්ටම් එක ගෙදර වල. ඒතර ඕම් 10ට වඩා අඩු නම් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක අඩුපාඩු තියෙනවා නම් ඒව හදලා. එහෙම නැත්නම් අපි ඒක ඕම් 10ට වඩා අඩු නැත්නම් තව එකක් එතනින් ගහලා අර එකයි මේකයි කපල් කරන්න ඕනේ. ටෙලිකොම් එකට එකයි මේකට එකයි විදුලි බල මණ්ඩලයට එකයි
නෝනාගේ CCTV වලට වෙනම එක එහෙම බෑ. ඔක්කොම එක කනෙක්ට් වෙන්න ඕන ඔක්කොම එකට. නැත්නම් අර වයින් සයිඩ් ෆ්ලෑෂ් කියලා කියන්නේ. අර අනිත් එකකින් එන එකක් ඇවිල්ලා අර ඉන්වර්ටරේට ඇවිල්ලා ටෙලිකොම් ලයින් එකේ එන එකක් ඇවිල්ලා ඉන්වර්ටරේට ඇවිල්ලා ඉන්වර්ටරේ පිච්චෙන්න පුළුවන්. ඒකින්ද මේ තැන් තැන් වල ගහන්න බෑ. ඒක තව බෝම්බයක් තියන් ඉන්නවා වගේ තමයි ගෙදර. දැන් සමහරක් අය කියනවා මේ ටවර් එක ගැහුවට පස්සේ අකුණු වදිනවා වැඩි කියලා. නේ? අකුණු සිතීමක් තියෙනවා මම හිතලා PUCSL එකේ මහජනපති කොමිසම බය වෙබ් අඩවි දාලා තියෙනවා. මම හිතන්නේ මං ගා පොත ඇති මං දාන්න පින්තූරය. මේ ඒකේ පෙන්නලා තියෙනවා අකුණු වැඩිම වදින. ලංකාවේ වැඩිම අකුණු පති දෙන්නේ කොහෙද? හොරණ යටියන්තොට අවිස්සාවෙල්ල ඒ වගේ ප්‍රදේශ. හේතුව විදිහට කියන්නේ පස ගැනනේ. පස සහ පීටීම වලාකුළු වැඩි උඩ ආසේ. නෑ වලාකුළු. වැසි කැටි වලාකුළු. සාමාන්‍ය අකුණු ගහන්න ඕනේ නේ පොළොව සරු වෙන්න. එහෙමද කියන්නේ? අකුණු ගහුවම පොළොවේ නයිට්‍රජන් වෙනස් වෙලා පොළොව සරු වෙන කතාවක් කියනවා. මම හරියට ඒ ගැන විස්තරයක් දන්නේ නැහැ. නමුත් එහෙම කතාවක් කියනවා. සාමාන්‍ය අර දිස්ත්‍රික්ක වලට අකුණු වැඩි රත්නපුර. කිලිනොච්චිත් මම හිතන්නේ ඒකට අයිති. ඒ ඒරියා වල තියෙනවා නම් අර දැන් කිව්වනේ ක්ලාස් 1 ක්ලාස් 2 කියලා. SPD වල මම පල්ලෑටි පෙන්නුවා SPD එක ගහලා තියෙනවා. T අකුරයි දෙක දාලා. සමහරක් ඒවා C අකුර දාලා දෙක දාලා තියෙනවා. එවෙන රෝම දෙකක් දාලා තියෙනවා. මේක ක්ලාස් කී එකක්ද කියලා හොයන්න පුළුවන් එහෙමයි. මම මේ පල්ලෑටි පෙන්නුවානේ ඔයගොල්ලෝ. අනේ. ඔයගොල්ලෝ ගෙදර අපි දැන් අපි බලන්නේ මොකද ගෙදර සෝල එක දාන්න අපි සානාදරයක් හදන්න බලමු. ඒකත් අද ගෙදර ඉඳන් හොදන් ගන්න කිව්වනේ. ඒකත් ඔකට අමුණන්න. ඔකත් එක්කම දෙන්න නම ලියලා දෙන්න. ඒකට හරියට. ඒක කරපුවා අය ඔක්කොම දෙන්න. මේක මේ සමත් අසමත් බවක් බලන්නේ නැහැ. බලන්නේ නැහැ. අතනම මේක ඔයගොල්ලන්ගේ ABCD මේ විභාග වලට නෙවෙයි නමුත් අර දේශනවල අපි ලබා දුන්න දැනුම ඔබ කොච්චර දුරට ලබා ගත්තද කියන එක බලාගන්න අපිට අවශ්‍ය වෙන්නේ. ස්ටේපර් ඕනේ. අපන්න නම ලියලා ඒ දෙන්න එකට දෙන්න. අරක ගෙදර එක හදන් ආවම එකක් දෙන්න. ඒක ඕනේ නැහැ නේ. කොහකටද? DC පැත්තට. නෑ මේම කොහොමත් MCB එකක් දාන්න ඕනේ. AC පැත්තේ වයරින් එකේ ඉඳලා අයිසොලේටර් එක දාන්නේ අපි කොමන් කප්ලින් පොයින්ට් එකට. CB එකේ කොමන් කප්ලින් පොයින්ට් එක දිනවා ජංක්ෂන් බොක්ස් එක දාලා. ඒ කනෙක්ට් කොමන් කප්ලින් එක දාන්න ඕනේ. එතනට දාන්න ඕනේ අයිසොලේටර් එක ලොකලබල් අයිසොලේටර් කියලා තමයි කියන්නේ ඒක. ඒක ලොක් කරන්න පුළුවන් වෙනවා CB එක ලොක් කරලා යනවා ඒක. එහෙනම් මම නවත්තනවා. බොහොම ස්තුතියි.